සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පින්වත්නි, මාළඹේ පිට්ටුගල අමාවතුර මහමෙවුනා භාවනා අසපුව මගින් පවත්වාගෙන යනු ලබන වස්සාන ධර්මදේශනා මාලාවේ අද දවසට නියමිත ධර්මදේශනය සඳහා තමයි ඔබ අප දැන් මේ සූදානම් වී තිබෙන්නේ. අපට නියමිත වෙලා තිබෙන්නේ ඒ අපගේ භාගතුන් වහන්සේගේ 이르දිවිද ඥානය පිළිබඳව ධර්ම කාරණා මේ පින්නතුන්ට සිහි කර දීමයි. පින්නතුනි, අපගේ භාගතුන් වහන්සේට අතිශයින් ශ්‍රේෂ්ඨ වූ අනුත්තර වූ විස්මිත වූ ඥාන සම්භාරයක් තිබුණු බව ඔබ අපි ඉගෙනගෙන තිබෙනවා. තවත් කෙනෙකුට දෙවනි නොවන, තව කෙනෙකුට සම නොවන අතිශයින්ම ශ්‍රේෂ්ඨත්වයට පත් වූ අනුත්තර වූ ඥානයන් සම්භාරයකින් අපේ භාගතුන් වහන්සේ සමන්විතයි. ඒ සියලු ඥානයන් භාගතුන් වහන්සේ උපදවා ගත්තේ තව කෙනෙකුගේ උපකාරයක් නොමැතිව. තමන් වහන්සේ විසින්ම උන්වහන්සේගේ ස්වයං බොහෝ ඥානයෙන් උපදව ගත්තා වූ ඒ අතිශයින් සුවිශේෂී වූ ඥානයන් ශ්‍රද්ධාවන්ත අයගේ චිත්ත ප්‍රීතිය, චිත්ත ප්‍රමුදිත භාවය තීව්‍ර කරන්නට ඒ ඥානයන් පිළිබඳ දැන ගැනීම හේතු වෙනවා. ශ්‍රද්ධාව තිබෙන, ශ්‍රද්ධාව උපදවගත්තා වූ පාසක පාසිකා භික්ෂු භික්ෂුණී කියන ඒ සිව්වණක් ශ්‍රාවක සමූහයට ඒ උපදවාගත් ශ්‍රද්ධාව තීව්‍ර කරන්නට, බලවත් කරන්නට ඒ ඥානයන් පිළිබඳ දැනුම උපකාර වෙනවා. ඒ වගේම තමයි ශ්‍රද්ධාව උපදවා නොගත් යම් කෙනෙක් සිටිනවා නම් එයාට ශ්‍රද්ධාව උපදව ගන්නටත් ඒ භාගතුන් වහන්සේගේ අතිශයින් ශ්‍රේෂ්ඨ වූ ඥානයන් පිළිබඳ දැන ගැනීම උපකාර වෙනවා. දෙවියන්, මිනිසුන් සිළු දෙනාම මහත්සේ සතුටට, ප්‍රීති ප්‍රමුදිත භාවයට පත් වෙනවා ඒ භාගතුන් වහන්සේගේ සුවිශේෂ වූ ඥානයන් ගැන දැන ගැනීමෙන්. ඔබ අපි කාටත් මේ යුගයේ අපගේ භාගතුන් වහන්සේගේ ඒ විශේෂ ඥානයන් ගැන බොහෝ දේ දැන කියා ගන්නට අවස්ථාව ලැබිලා තිබෙනවා. අද අපි ඒ භාගතුන් වහන්සේ විසින් උපදවාගෙන තිබුණු ඒ සුවිශේෂී වූ ඥානය, 이르දිවිද ඥානය පිළිබඳව යම් කරුණු කීපයක් ඉගෙනගෙන එයින් සතුට උපදව ගන්න අපි මහන්සි වෙමු. 이르දිවිද ඥානය අනිකුත් ඥානයන්ට වඩා සුවිශේෂයි. අනිකුත් ඥානයන්
බැහැර සිටින කෙනෙකුට දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් 이르දිවිද ඥානය බැහැර සිටින කෙනෙකුටත් සියසින් දකින්න පුළුවන් ස්වභාවයක් ඒ ඥානය තුල තිබුණා. දැන් අපි අහලා තිබෙනවා භාගතුන් වහන්සේට අනේක ප්‍රකාර වූ 이르දි පාන්ට 이르දීන් ඇති කරන්නට පුළුවන් සුවිශේෂ වූ හැකියාවන් තිබුණා. ඉතින් අන්නේ බඳු 이르දීන් සියසින් දකින්න සමහර අයට පුළුවන් වුණා. ඒතර මේ 이르දිවිද ඥානයේ තිබෙන සාමාන්‍ය ස්වභාවයක් තමයි අනිත් ඥානයන්ට වඩා ප්‍රකටව දකින්න සමහර අයට පුළුවන්. තමයි ලැබුණා වාසනාවක් ලැබුණා. සියසින් දකින්න සමහර අයට පුළුවන් වුණා. ඒතර බලන්නේ ඒ ඥානී සතුටු වෙන අයට පැහැදීම උපදවගත් අයට මේ ඥානය නිසා ඊටාම බලවත් වූ සතුට උපදව ගන්නට ඒ පැහැදුණු අයට පුළුවන්කමක් ලැබුණා. ඒ භාගතුන් වහන්සේගේ 이르දීන් සියසින් දැක්ක අය මොනතරම් සතුටටපත් වෙන්න ඇද්ද? හැබැයි පැහැදීම තිබුණා නේද? පැහැදීම තිබුණාගේ පැහැදීම ඊටාම බලවත් වුණා. ඒ වගේම නොපැහැදුණු අය පැහැදීම උපදව ගන්නට ඒ ඥානය උපකාර වුණා. ඉතින් සුවිශේෂ වූ ඥානය ගැන, ඒ ඥානයේ ස්වභාවය ගැන යම් කරුණු අපි දැනගත්තොත් අපේ පැහැදීම බලවත් කරගෙන අපිට සතුට, ප්‍රීති, ප්‍රමුදිත භාවය උපදව ගන්නට අපේ සිත ඒ භාගතුන් වහන්සේ කෙරෙහිම නැමෙන විදිහට අපේ හිත බලවත් කරගන්නට අපිට ඒ භාගතුන් වහන්සේගේ 이르දිවිද ඥානය ගැන දැන ගැනීම උපකාර වෙනවා. පින්තුනේ මේ භාගතුන් වහන්සේගේ 이르දිවිද ඥානය ඒ භාගතුන් වහන්සේ විසින්ම උපදවගත්ත දෙයක්. තව කෙනෙකුගෙන් අහලා දැනගත්ත නැති දෙයක්. ඒ ඥානයට අනුව තමයි භාගතුන් වහන්සේ අපට කියා දෙන්නේ අතීතයේ යම් භික්ෂුවක් නොයෙකුත් ආකාරයේ 이르දි කොටාස උපදවන හැකියාව උපදව ගත්තා නම් ඒ කොහොමද? මොකක් නිසාද? කුමන ආකාරයකින්ද කියලා භාගතුන් වහන්සේ අපට කියා දෙනවා. අනාගතයේදී යම් භික්ෂුවක් නොයෙකුත් ආකාරයේ 이르දි කොටස් උපදව ගන්නවා නම් ඒ මොකකින්ද? කුමක් නිසාද කියලා කියා දෙනවා. වර්තමාන කාලයේ යම් භික්ෂුවක් නොයෙකුත් 이르දි කොටස් උපදව ගත්තා නම් ඒ කුමක් මගින්ද කියලා කියා දෙනවා. ඉතින් මේ විදිහට මේ 이르දි පිළිබඳ මේ ඥානය, ඒ දැනුම භාගතුන් වහන්සේ ඇති කර ගන්නට සමත් උනේ ඒ සම්මා සම්බුද්ධත්වයට කලින් ඉඳලමයි. ඉතින් භාගතුන් වහන්සේ අපට කියා දෙනවා පින්වත් මහණෙනි, කුමන මඟකින් මොන වගේ ප්‍රතිපදාවක් අනුගමනය කරලාද මේ 이르දීන් උපදව ගන්නේ කියලා මට ඒ සම්බුද්ධත්වයට පෙර කල්පනාවක් ඇති වුණා කියලා භාගතුන් වහන්සේ කියා දෙනවා. ඒ කියන්නේ සම්බුද්ධත්වයට පෙරදීම තමයි මේ 이르දිවිද ඥානය පිළිබඳව වැටහීම උන්වහන්සේ උපදව ගත්තේ. ඒ බෝධිසත්ව අවදීයේදී උන්වහන්සේට සිතවිල්ලක් ආවා කියන උන්වහන්සේ ප්‍රකාශ කරනවා අපිට කියා දෙනවා. ඒ බෝධිසත්ව අවදීයේදීම ඒ බුද්ධත්වය ඇති කරගන්නට උත්සාහ කරන අවදීයේදී උන්වහන්සේට කල්පනාවක් ඇති වුණා කියලා කියා දෙනවා. කුමන මගක්, කුමන ප්‍රතිපදාවක්, පිළිවෙතක් අනුගමනය කරලාද මේ 이르දීන් ඇති කරගන්නේ කියලා උන්වහන්සේට කල්පනා වුණා. එතකොට මේ විශේෂයෙන් 이르දි ලබා ගැනීම ගැන උන්වහන්සේ තුල තිබෙන ඥානය ඒ විදිහට තමයි වැඩි දියුණු වුණේ. බෝධිසත්ව අවදීයේදී නම් තමයි ඒ ඥානය ඉපදෙන්න පටන් ගත්තේ. ඒතර සම්බුද්ධත්වයට පත් වෙනකොට ඒ ඥානය පරිපූර්ණයි. ඒතර උන්වහන්සේ මේ අපට කියා දෙනවා මේ පදේශ කියන සූත්‍රයේදී මේ විදිහට යේහිකේ චිබික්කවේ අතීත මද්දානං සමනාවා බ්‍රාහ්මනාවා ඉද්ධිප්පදේසං අබිනිප්පාදේසු සබ්බේතේ චතුන්නං ඉද්ධිපාදං භාවිතත්තා බහුලී කතත්තා. ඒ කියන්නේ අතීතයේදී යම් භික්ෂුවක් යම් 이르දි කොටාශයක් උපදගත්තා නම්
ඒ සියලු දෙනාම මේ සතර 이르දිපාදය පුරුදු කළා. බහුල වශයෙන් පුරුදු කළා. ඒ සතර 이르දිපාද පුරුදු කිරීමෙන් බහුල වශයෙන් පුරුදු කිරීමෙන් තමයි අතීතයේ යම් භික්ෂුවක් යම් යම් 이르දි කොටාස උපදවගත්තනම් උපදවගත්තේ. අනාගතයේ යම් භික්ෂුවක් යම් 이르දි කොටාසයක් උපදව ගන්නවා නම් ඒ සියලු දෙනාම මේ සතර 이르දිපාදයන් පුරුදු කිරීමෙන් බහුල වශයෙන් පුරුදු කිරීමෙන්මයි ඒ 이르දි කොටාසය උපදව ගන්නේ. වර්තමානයේ යම් භික්ෂුවක් යම් 이르දි කොටාසයක් උපදව ගන්නවා නම් ඒ මේ සතර 이르දිපාද පුරුදු කිරීමෙන් බහුල වශයෙන් පුරුදු කිරීමෙන්මයි. ඒතර අතීතයේ හෝ වේවා අනාගතයේ හෝ වේවා වර්තමානයේ හෝ වේවා යම් භික්ෂුවක් සීලම 이르දීන් හැම විදිහකම 이르දී උපදව ගන්න පුළුවන් සීලම 이르දීන් උපදව ගත්තා නම් අතීතයේ යම් භික්ෂුවක් අනාගතයේදී උපදව ගන්නවා නම් වර්තමානයේ උපදව ගන්නවා නම් ඒ සියලු දෙනාම මේ සතර 이르දිපාදයෝ පුරුදු කිරීමෙන් බහුල වශයෙන් පුරුදු කිරීමෙන්මයි ඒ සමස්ත 이르දීන් ඔක්කොම ලබා ගත්තී. එතන බලන්න මේ 이르දි උපදව ගැනීම පිණිස අනුගමනය කළ යුතු වැඩපිළිවෙල කුමක්ද කියන දේ භාගතුන් වහන්සේ අපට පෙන්වා දී තිබෙනවා. ඒ තමයි භාගතුන් වහන්සේගේ 이르දිවිද ඥානය පිළිබඳ තිබෙන ස්වභාවය. ඒතර යමෙක් 이르දි උපදව ගන්නවා නම් ඒ උපදව ගන්නව මඟ මෙයයි කියලා භාගතුන් වහන්සේ දන්නවා. ඒක වෙන කෙනෙකුට වෙනත් මඟක් තියෙනවා කියලා පෙන්වන්න බෑ. ඊළඟට භාගතුන් වහන්සේ කියා දෙනවා ඒ බෝධිසත්ව අවදීදීම මේ 이르දිපාද පුරුදු කරන්නේ කොහොමද කියන එක ගැන උන්වහන්සේට වැටහීමක් ඇති වුණා කියලා. 이르දිපාද පුරුදු කරන ආකාරය ගැන වැටහීම ඇතිුනේ කොයි කාලෙදිද? බෝධිසත්ව අවදීදීමයි. දැන් අපි උදේ ඉගෙන ගත්තා 이르දිපාද ගැන. 이르දිපාද වඩන ආකාරයන් ගැන දීර්ඝ විස්තරයක් අපි ඉගෙන ගත්තා. මේ ධර්මයන් පිළිබඳ වැටහීම ඇති උනේ බෝධිසත්ව අවදීදීමයි. උන්වහන්සේ කියා දෙන උන්වහන්සේට කල්පනා වුණා කොහොමද මේ 이르දිපාද වඩන්නේ කියලා. උන්වහන්සේට එහෙම හිතෙනකොට උන්වහන්සේට අවබෝධය ඇති වුණා. මේ විදිහටයි 이르දිපාද වඩන්නේ. උන්වහන්සේ කියා දෙනවා 이르දිපාද වඩන්නේ ඡන්ද සමාධි පදං සංස්කාර සමන්නාගත 이르දිපාදේ වැඩි යුතුයි කියලා උන්වහන්සේට අවබෝධය ඇති වුණා. ඉතින් උන්වහන්සේ ඇතිවෙච්ච අවබෝධය ගැන මෙහෙම කියා දෙනවා. ඥාන සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. උන්වහන්සේ කියා දෙනවා උන්වහන්සේට ඇති වුණ අවබෝධය මෙහෙමයි කියලා. අයං ඡන්ද සමාධි ප්‍රදාන සංස්කාර සමන්නාගතෝ ඉද්ධිපාදේති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි. භාගතුන් වහන්සේ කියා දෙනවා මේ බෝධිසත්ව අවදීදී මුන්නාසිට කල්පනා වුණා මේ තමයි ඡන්ද සමාධි ප්‍රදන් සංස්කාර 이르දිපාදය වඩන්නේ මේ ආකාරයටයි. එමෙතන් ඡන්ද සමාධි ප්‍රදන් සංස්කාර සමන්නාගත ඉද්ධිපාදය මෙයයි කියලා පෙර නොඇසු ධර්මයන්හි දහම් ඇස උන්වහන්සේට පහළ වුණා. ඥානය පහළ වුණා. ප්‍රඥාව පහළ වුණා. ඒ විද්‍යාව පහළ වුණා. ආලෝකය පහළ වුණා. බලන්න හරි පුදුමයි. මේ බෝධිසත්ව අවදීදීම තමයි මේ 이르දිපාදය ගැන උන්වහන්සේට වැටහීම ඇති වුණේ. ඒ විතරක් නෙමෙයි. ඒත් උන්වහන්සේට ඇතිවෙනකොට මේ තමයි ඡන්ද සමාධි ප්‍රධාන සංස්කාර සමන්නාගත 이르දිපාදය කියලා ඒ පිළිබඳ වැටහීම උන්වහන්සේට ඇති වුණා. ඥානය ඉපදුනා, ප්‍රඥාව ඉපදුනා, විද්‍යාව ඉපදුනා, ආලෝකය ඉපදුනා. ඒ වගේම උන්වහන්සේ කියා දෙනවා සෝකෝපනාය ඡන්ද සමාධි ප්‍රධාන සංස්කාර සමන්නාගතෝ ඉද්ධිපාදෝ භාවේ තබ්බෝති. මේ ඡන්ද සමාධි ප්‍රධාන සංස්කාර යන්ගෙන් යුක්ත 이르දිපාදය වැඩි යුතුයි කියලා උන්වහන්සේට දහම් ඇස පෑදුනා. ඥානෙ ඉපදුනා, ප්‍රඥාව ඉපදුනා, විද්‍යාව ඉපදුනා, ආලෝකයේ ඉපදුනා කියලා උන්වහන්සේ කියා දෙනවා. ඊට පස්සේ උන්වහන්සේ ඒ ඡන්ද සමාධි ප්‍රධාන සංස්කාර සමන්නාගත 이르දිපාදය
පුරුදු කළා. උන්වහන්සේ කියා දෙනවා ඒ irdipaadය භාවිතා කළාට පස්සේ පුරුදු කරන් පස්සේ උන්වහන්සේට අවබෝධය ඇති වෙනවා, වැටහීම ඇති වෙනවා. තමන් වහන්සේ විසින් ඒ irdipaadය භාවිතා කළා කියලා උන්වහන්සේට වැටහීම ඇති වෙනවා. මේ විදිහට මේ සතර irdipaad පිළිබඳව බෝධිසත්ව අවදීදීම උන්වහන්සේට ඒ ඥානෙ ඉපදිනවා. ඒතර ඡන්ද සමාධි ප්‍රධාන සංස්කාර සමන්නාගත irdipaadය ගැන, විරිය සමාධි ප්‍රධාන සංස්කාර සමන්නාගත irdipaadය ගැන, චිත්ත සමාධි ප්‍රධාන සංස්කාර සමන්නාගත irdipaadය ගැන, විමර්ශා සමාධි ප්‍රධාන සංස්කාර සමන්නාගත irdipaadය ගැන බෝධිසත්ව අවදීදීමයි උන්වහන්සේට නුවණ පෑදින්නේ, ප්‍රඥාව පෑදින්නේ, ඒ පිළිබඳ අවබෝධය ඇති වෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේට ඒ irdipaad වැඩි යුතුයි කියන අවබෝධයක් ඇති වෙනවා. ඒ irdipaad වැඩුවට පස්සේ ඒ irdipaad වඩලා අවසන් කියලා උන්වහන්සේට වැටහීම ඇති වෙනවා. බලන්න හරි පුදුමයි. කාගෙන්වත් අහලා නෙමෙයි. දැන් අපිට මේක තෝර බේර ගන්නවත් පුළුවන්ද? අපිට තෝර බේර ගන්නවත් බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පෙරදීම බෝධිසත්ව අවදීදීම මේ irdipaad පිළිබඳ උන්වහන්සේට ඒ සම්පූර්ණ වැටහීම ඇති වුණා. අන්න ඒ නිසා භාගතුන් වහන්සේ කියා දෙනවා මේ irdipaad සතර irdipaad බහුල වශයෙන් පුරුදු කළ නිසා, සම්පූර්ණයෙන් පුරුදු කළ නිසා තථාගතයන් වහන්සේට සම්මා සම්බුද්ධ කියලා ප්‍රකාශ කරනවා කියලා උන්වහන්සේ කියා දෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේට අරහං සම්මා සම්බුද්ධ කියලා කියන්නට එක හේතුවක් තමයි උන්වහන්සේ සතර irdipaad භාවිත කළා, බහුල වශයෙන් පුරුදු කළා. අන්න ඒ නිසා උන්වහන්සේට අරහං සම්මා සම්බුද්ධ කියලා ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ කාගෙන්වත් අහලා නැතුව තමන් වහන්සේ විසින්ම ඒ ඥානය උපදව ගත්තා. ඒතර ආන්ගේ විදිහට අපි ඒ භාගතුන් වහන්සේගේ irdipaad ඥාන පිළිබඳව එහෙම නැත්නම් irdivid ඥානය ගැන අපිට වැටහීමක්, පැහැදීමක් ඇති කර ගන්න ඕනේ. ඒතර නොයෙකුත් ආකාරي විවිධාකාරී irdiin උපදව ගන්න උන්වහන්සේට පුළුවන් උනේ ඒ විදිහේ irdipaad පිළිබඳව, irdi උපදව ගන්න ආකාරය පිළිබඳව ඒ පූර්ණ වැටහීමක් උන්වහන්සේ තමන් වහන්සේ විසින්ම ඇති කරගත්ත නිසා. ඒතර ඒ විදිහට ඇති කරගත්තා වූ ඥානය මේ ලෝකේ තව කෙනෙකුට සම වෙන්නේ නැහැ. තව කෙනෙකුට දෙවනි වෙන්නෙත් නැහැ. අතිශයින්ම ශ්‍රේෂ්ඨ උත්තම වූ ඥානයක්. තව කෙනෙකුට දෙවෙනි වෙන්නේ සම වෙන්නේ නැහැ. ඒතර අන්නේ තව කෙනෙකුට සම නොවෙන, තව කෙනෙකුට දෙවෙනි නොවෙන මේ irdivid ඥානයේ ස්වභාවය අපි තේරුම් ගන්න ඕන, අපි ඉගෙන ගන්න ඕන. එතකොටයි අපිට භාගතුන් වහන්සේ කෙබඳු කෙනෙක්ද, භාගතුන් වහන්සේගේ ඒ ධර්මයේ කෙබඳු දෙයක්ද, භාගතුන් වහන්සේගේ ශ්‍රාවකීන් කෙබඳු අය බවට පත්විය යුතුද කියන දේ ගැන වැටහීමක් ඇති වෙන්නේ. එතන අපිට ඒ විදිහට භාගතුන් වහන්සේගේ irdivid ඥානය ගැන අසා දැනගන්න පුළුවන් ධර්ම කාරණා අඩංගු දේශනාවක් තිබෙනවා. සම්පසාදනීය සූත්‍රය කියලා දීඝනිකාය 3 ග්‍රන්ථයේ. ඒ දේශනාවේ එක කොටසක් තියෙනවා irdivid ඥානය පිළිබඳව. අන්නේ කොටස අපි ඉගෙන ගත්තොත් ඒ භාගතුන් වහන්සේගේ irdivid ඥානයේ අනුත්තරීතර බව, තව කෙනෙකුට සම හෝ දෙවෙනි නොවන ස්වභාවය මොකක්ද කියලා ඉගෙන ගන්න පුළුවන්. මේ දේශනාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි විස්තර කරලා කියන්නේ. උන්වහන්සේ කියා දෙනවා භාගතුන් වහන්සේ ගැන අපරංපන බන්තේ ඒතදානුත්තරියං යතහ භගවා ධම්මං දේසේති ඉද්දිවිදාසු. ස්වාමීනි භාගතුන් වහන්සේ යම් විදියකින් මේ irdi විද ඥානය ගැන, irdiin උපදවා ගැනීම ගැන, නැත්නම් irdi සම්බන්ධ ධර්මයන් දේශනා කරනවා නම් අන්නේ ධර්මය තවත් දෙයකට දෙවෙනි නොවන අනුත්තරීතර එකක්. භාගතුන් වහන්සේගේ irdi විද ඥානය අනුත්තරීතරයි. irdiin ගැන කියා දෙන ධර්මය
අනුත්තරීතරයි කියලා සාරිපුත්‍ර රහතන් වහන්සේ කියා දෙනවා. ඊළඟට උන්වහන්සේ කියා දෙනවා ද්වේමා භන්තේ ඉද්දිවිදායෝ ස්වාමීනි භාගතුන් වහන්සේගේ මේ 이르දි පිළිබඳව ධර්මයේ 이르දි පිළිබඳ ඥානය එමෙතන් 이르දීන් ගැන කියා දෙන ධර්මයට අනුව දෙආකාරයක 이르දි තිබෙනවා. 이르දීන් ආකාර දෙකයි. 이르දි විශේෂයන් දෙකක් තිබෙනවා. අත්තිබන්තේ ඉද්දි යා සාසවා ස උපදිකා නො අරියායති වුච්චති. ඒතර 이르දි විශේෂ දෙකක් තියෙනවා. එක 이르දි විශේෂයක් තමයි අත්තිබන්තේ ඉද්දි ස්වාමීනි භාගතුන් වහන්සේ මේ 이르දි විශේෂයක් තිබෙනවා යා සාසවා. ඒ කියන්නේ මේ ආශ්‍රව සහිතයි. ස උපදිකා උපාදාන සහිතයි. නො අරියායති වුච්චති ආර්ය භාවයට පත්වන්නේ නැහැ. ආර්ය භාවයෙන් තොරයි. අන්න ඒ බඳු 이르දි විශේෂයක් තිබෙනවා. පැහැදිලි නේද? ඊට පස්සේ සාරිපුත්‍ර රහතන් වහන්සේ කියා දෙනවා කතමාච බන්තේ ඉද්දි යාසාසවා සෝපදිකා නො අරියායති වුච්චති. ස්වාමීනි භාගතුන් වහන්සේ මේ ආශ්‍රව සහිත වූ උපාදාන සහිත වූ ආර්ය භාවයටපත් නොවි තිබෙන ආර්ය නොවන්නා වූ 이르දි කොපමණකින්ද මොනවද 이르දි? ඊට පස්සේ කියා දෙනවා යම් භික්ෂුවක් ඊටාම උනන්දුවෙන් වීරිය කරලා වෑයම් කළා සිත සමාධියමත් කරගෙන ඒ සමාධිය බලවත් බවට පත් කරගෙන ඒ සමාධිය නොසෙල් වෙන බවට පත් කර ගන්නවා. ඊට පස්සේ ඒ සමාධිය මුල් කරගෙන නොයිකුත් විදිහේ 이르දි උපදව ගන්නවා. මොනවද 이르දි? ඒකෝපි හුත්වා බහුදා හෝති. එක්කෙනෙක් විදිහට ඉඳලා ගොඩාක් මමහ ගන්නවා. එක්කෙනෙක් ඒ වගේ තවත් අය මමහ ගන්නවා. ඒක එක 이르දියක්. බහුදාපි හුත්වා ඒකෝ හෝති. එක්කෙනා ගොඩාක් වෙනවා. ඒ පිරිසම එක්කෙනෙක් බවට පත් වෙනවා. ඒක එක 이르දියක්. ඊට පස්සේ ආවිභාවං තිරෝ භාවං තිරෝ කුඩ්ඩං තිරෝ පාකාරං තිරෝ පබ්බතං අසජ්ජමානෝ ගච්ඡති සේයතාපි ආකාශේ. ඒ කියන්නේ ආකාශේ යන්න වගේ. ආකාශේ කියන්නේ දැන් අපි ආකාශය යනවා කියන්නේ දැන් පොළවේ නිකන් ඇවිදගෙන යනකොට කොහෙවත් හැප්පෙන්නේ නැහනේ. ආකාශය හැප්පෙන්නේ නැහනේ. ඒ වගේ බිත්ති හරහා පර්වත හරහා ආකාශයේ නොවැදී යනවා වගේ හැප්පෙන්නේ නැතුව බිත්ති පර්වත ආදිය මැදින් යන්න පුළුවන්. අනිත් පැත්තට යන්න පුළුවන්. අන්න ඒක එක 이르දි විශේෂයක්. ඊට පස්සේ පඨවියාපි උම්මුජ්ජ නිමුජ්ජං පඨවියාපි උම්මුජ්ජ නිමුජ්ජං කරෝති සේයතාපි උදකේ. ඒ කියන්නේ පොළවේ අර වතුරේ කිමිදෙන්නා වගේ පොළවේ කිමිදිලා තව තැනකින් මතුවෙන්න පුළුවන්. අන්න ඒක එක 이르දියක්. උදකේපි අභිජ්ජමානේ ගච්ඡති සේයතාපි පඨවියං. දැන් මහ පොළවේ ඇවිදගෙන යන්න වගේ වතුර මතු පිටින් ඇවිදගෙන යනවා. වතුරට මුකුත් වෙන්නේ නැහැ. වතුර බින්දෙන්නේ නැහැ. නොබිඳි වතුර උඩින් ඇවිදගෙන යනවා. අන්න ඒක එක 이르දියක්. ආකාශේපි පල්ලංකේන කමති සේයතාපි පක්ඛී සකුණෝ. පක්ෂී කුරුල්ලෙක් ආකාශේ ඉගිලෙන්න වගේ අර භාවනාවට වාඩි වෙන පළඟින් ආකාශේ යන්න පුළුවන්. කුරුල්ලෙක් යනවා වගේ. අන්න ඒක තව 이르දියක්. ඉතින් ඒ වගේ මේ බලවත් වූ 이르දි ස්වභාවයන් උපදව ගන්නවා. ඊළඟට මේ ඉර හඳ දෙක අතින්
අල්ලන්නටත් පිරිමදින්නටත් පුළුවන් හැකියාව උපදව ගන්නවා. ඊළඟට බ්‍රහ්ම ලෝකයේ දක්වාම තමන්ගේ ශරීරයෙන් බ්‍රහ්ම ලෝකයේ දක්වාම තමන්ට ඕන විදිහට කටයුතු කරන්න පුළුවන් ස්වභාවය උපදව ගන්නවා. බ්‍රහ්ම ලෝකෙට යන්න පුළුවන්, ඒ වසඟේ පවත්වා ගන්න පුළුවන් හැකියාව උපදව ගන්නවා. තවත් නොයෙකුත් ආකාරයේ 이르දිමය හැකියාවන් උපදව ගන්නවා. නොයෙකුත් රූපමවන්ට, ජලයමවන්ට, ගින්දරමවන්ට මේ ආදී දේවල් උපදව ගන්නවා. නොපෙනී ඉන්න උපදව ගන්නවා. ආකාශයෙන් යන්න උපදව ගන්නවා. මෙන්න මේ වගේ 이르දීන් උපදව ගන්නවා. අයං බන්තේ ඉද්දි යා සාසවා ස උපදිකා නො අරියාති උච්චති. ස්වාමිනී භාගතුන් වහන්සේ මෙන්න මේ 이르දී ආශ්‍රව සහිතයි, උපාදාන සහිතයි, ආර්ය නෝ ඒවා විදිහටයි සලකන්නේ. පැහැදිලි නේද? එතන මේ කවුද මේ කියා දෙන්නේ? සාරිපුත්ත රහතන් වහන්සේ තමයි මේ කියා දෙන්නේ. මේ කුමක් ගැනද කියා දෙන්නේ? භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැනයි මේ කියා දෙන්නේ. මේ භාග්‍යතුන් වහන්සේගේ 이르දිමේ ඥානය පිළිබඳ අවබෝධය මේ කියන්නේ. ඒතර භාග්‍යතුන් වහන්සේ 이르දීන් ගැන දන්න ආකාරය මේ කියන්නේ. භාග්‍යතුන් වහන්සේ දන්නවා 이르දීන් කොටස් දෙකක් තියෙනවා කියලා. ඒකෙන් එක 이르දියක් තමයි මේ ආශ්‍රව සහිත, උපාදාන සහිත ආර්ය නොවන 이르දිය. ඒ 이르දීන් තමයි අපි දැන් මේ කිව්වේ. ආකාශයෙන් යන්න පුළුවන්, පොළවේ කිමිදෙන්න පුළුවන්. එතකොට තමන් වගේ තවත් අය මවා ගන්න පුළුවන්. ඊට පස්සේ බිත්ති පර්වත හරහා යන්න පුළුවන් නොගැටි. විවිධ දේවල් මවන්න පුළුවන්. ඊට පස්සේ ඉරහඳ අතින් අල්ලන්න පුළුවන්, පිරිමදින්න පුළුවන්. ඒ බඳු 이르දී මොන වගේ 이르දි කියලාද කියා දුන්නේ? ආශ්‍රව සහිතයි, උපාදාන සහිතයි, බැඳීම් තියෙන උපාදාන සහිතයි, නිදහස් වෙලා නැහැ. ඊළඟට ඒවා ආර්ය නොවන, ශ්‍රේෂ්ඨ නොවන 이르දි විදියටයි භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ. අන්න ඒක භාගතුන් වහන්සේගේ අනුත්තරීතර වූ 이르දි විද ඥාණයට අයිති දැනුමක්. ඒතර භාගතුන් වහන්සේ බලන්න මේ විශේෂ සුවිශේෂ මේ බඳු හැකියාව භාගතුන් වහන්සේ උපදගත්තා. දැන් භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පෙර හිත සමාධිමත් කරගන්නවා. සමාධිමත් කරගෙන ඒ සමාධිය නොසෙල් වෙන දෙයක් බවට පත් කරගන්නවා. ඊට පස්සේ සමාධිය නොසෙල් වෙන ස්වභාවයට පත් වුණාට පස්සේ, කියන්නේ ස්ථිරව පිහිටියට පස්සේ, එවෙන් නොසෙල් වෙන ස්ථිර ස්වභාවයට පිහිටන්නේ ඒ සමාධිය උපදවගෙන ඒ උපදවගත් සමාධිය තුළ තිබෙන සියලුම උපක්ලේශයන් බැහැර වුණාට පස්සේ, සමාධිය උපදවගෙන සිතේ තියෙන උපක්ලේශ සම්පූර්ණයෙන් බැහැර වුණාන් පස්සේ සමාධිය පිරිසිදුයි, සම්පූර්ණයෙන් පිරිසිදු දෙයක්. ඒ පිරිසිදුනම් පස්සේ ස්ථිරව පිහිටනවා. නොසැලෙන විදිහට, සෙලවෙන්නේ නැති විදිහට, චලනය නොවන විදිහට සිත පිහිටනවා. ඒකට කියනවා ආනෙන්ජය තුල හිත පිහිටනවා කියලා. ආනෙන්ජ සමාධිය කියලා කියන්නේ ඒකට. ඒතර ඒ විදිහට සිත ස්ථිරව පිහිටට පස්සේ භාගතුන් වහන්සේ තේරුම් ගන්නවා දැන් මගේ සිත ඒ සම්බුද්ධත්වයට පෙර භාගතුන් වහන්සේ මේ අවබෝධ කරන්නේ. සම්බුද්ධත්වයට පෙර ඒ විදිහට සිත ස්ථිරව පිහිටට පස්සේ භාගතුන් වහන්සේ තේරුම් ගන්නවා දැන් මගේ හිත ස්ථිරව පිහිටලා තියෙන්නේ, නොසෙල් වෙන ස්වභාවයට පත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ භාගතුන් වහන්සේ තේරුම් ගන්නවා මේ සිත සතර මහා ධාතුන්ගෙන් යුක්ත මේ නොයෙකුත් අසුචිමේ ස්වභාවයෙන් යුක්ත මේ ශරීරයේ තුල බැහැලා තියෙන්නේ, මේ ශරීරයේ තුල සිත බැසගෙන තියෙන්නේ කියලා තේරුම් ගන්නවා. එතකොට ඒකේ භාගතුන් වහන්සේ ලැබපු ඥානය, විශේෂ ඥානය. ඒ ඥානය මොකද්ද? උන්වහන්සේ සිත නිශ්චලව ස්වභාවයට පත් වුණාන් පස්සේ තේරුම් ගන්නවා මගේ මේ සිත දැන් නිශ්චලයි. මේ නිශ්චල වූ සිත මේ කුණප කොටස් වලින් යුක්ත සතර මහා ධාතුන්ගෙන් යුක්ත රූපී ස්වභාවයෙන් යුක්ත ශරීරයේ තුල
බැසගෙන තිබෙන්නේ කියලා තේරුම් ගන්නවා. ඊට පස්සේ උන්වහන්සේ ඒ ඥානය ඉපදුනාට පස්සේ උන්වහන්සේ තවත් ඥානයක් සඳහා සිත මෙහෙවනවා. මොකද ඥානය? උන්වහන්සේ තමන් වහන්සේගේ ශරීරය තුල ඒ රූපී ස්වභාවයෙන්ක ශරීරය තුල බැසගෙන තිබෙන සිත මුල් කරගෙන ඒ මනසින් සකස් වුණ මනෝමය රූපයක් මවනවා. තමන් වහන්සේගේ ශරීරය වගේම තවත් රූපයක් උන්වහන්සේ මවනවා. ඒක තමයි සම්බුද්ධත්වයට පෙර මේ සිදු වෙන්නේ මේවා. සම්බුද්ධත්වයට පෙර මේ සිදු කරන දේවල්. උන්වහන්සේ එතකොට එකඟ වූ ස්ථිරව පිහිටි සිත තේරුම් අරගෙන ඒ සිත මුල් කරගෙන තමන් වහන්සේ වගේ මනෝමය ශරීරයක් මවනවා. ඊට පස්සේ උන්වහන්සේ ඒ වගේ ශරීර ගොඩාක් මවනවා. ඊට පස්සේ උන්වහන්සේ නොයෙකුත් ආකාරයේ 이르දීන් කරන ආකාරය තේරුම් ගන්නවා. ප්‍රගුණ කරනවා. විවිධ ආකාරයේ නොයෙකුත් ආකාරයේ අනේක ප්‍රකාර 이르දීන් උන්වහන්සේට පුළුවන් වෙනවා. ඒ කොයි වගේ තත්ත්වයකටපත් වුණාම පස්සේද? අර සිත පිරිසිදු වෙලා නොසෙල් වෙන ස්වභාවයටපත් වුණාම පස්සේ. ඉතින් උන්වහන්සේ ඒ වගේ නොයෙකුත් 이르දීන් උපදව ගත්තට ඒ 이르දීන් අගය කළාද? අගය කළේ නැහැ. ඒ 이르දීන් සම්බන්ධයෙන් උන්වහන්සේ කෙබඳු අදහසකද හිටියේ? ඒ 이르දීන් ආශ්‍රව සහිතයි. උපාදාන සහිතයි. ආර්ය නොවන ස්වභාවයෙන් යුක්තයි. බලන්නේ ඒ වැටහීම බුදුරජාණන් වහන්සේ හැරුණ විට වෙනත් කිසි කෙනෙකුට ඇති වුණේ නැහැ. ඇති කරගන්න බැරි වුණා. ඒ භාගතුන් වහන්සේ පහළ වෙනකොටත් එබඳු 이르දීන් ඇති කරගන්න පුළුවන් කට්ටිය හිටියා ලෝකේ. දැන් අසිත තවසා සිද්ධාර්ථ කුමාරයා මේ ලෝකේ උපදිනකොට එයා මනෝමය කයෙන් තුසිතේ හිටි. ඒතර ඒ බඳු 이르දීන් ඇති කරගෙන හිටියා. නමුත් එයාට තේරුණාද මේ 이르දී ආශ්‍රව සහිතයි. මේ 이르දී උපාදාන සහිතයි. මේ 이르දීන් ආර්ය නොවන 이르දීන් කියලා තේරුණාද? තේරුන්නේ නැහැ. තේරුම් ගන්නට පුළුවන් වුණේ නැහැ. බලන්න භාගතුන් වහන්සේගේ අවබෝධය තව කෙනෙකුට සම කරන්න පුළුවන්ද? කිසිම විදියකින් සම කරන්න බෑ. දෙවනි වෙන්නෙත් නැහැ. ඒක අතිශයින්ම ශ්‍රේෂ්ඨයි, අනුත්තරීතරයි කියන්නේ ඒකයි. එතකොට බලන්න මේ භාගතුන් වහන්සේට ඒසා හැකියාවන් උපදවගෙන තිබෙද්දී ඒ හැකියාව වටිනා දෙයක්සේ උන්වහන්සේ අගය කළේ නැහැ. දැන් බලන්න අපි සරණ ගිය ශාස්ත්‍රඥ වහන්සේ කොතරම් උසස් අදහසකින් යුක්තයිද? දැන් අපිට සාමාන්‍ය පුංචි දෙයක් හැකි වුණොත්, පුංචි හැකියාවක් ඇති වුණොත් කොයිතරම් ඒ හැකියාව ඉස්මතු කරලා කල්පනා කරනවද? දැන් භාගතුන් වහන්සේ උපදවගත්ත හැකියාව සුළුපටුයිද? සම්බුද්ධත්වයට පෙරදීම උන්වහන්සේ උපදවගත්ත තමන් වහන්සේ වගේ මනෝ රූපයක්, මනෝමය කයක් මවන්න, මනෝමය ශරීර උවමනා තරම්, කැමැති තරම් මවන්න උන්වහන්සේට පුළුවන් වුණා. උන්වහන්සේට ආකාශයෙන් යන්න පුළුවන් වුණා. පර්වත බිත්ති හරහා ඒවයින් නොගැටි නොවැදී ගමන් කරන්න පුළුවන් වුණා. පොළවේ කිමිදෙන්න පුළුවන් වුණා. මේ භෞතික ඕලාරික කයින්ම බඹලවට යන්න පුළුවන් වුණා. මේ මහා බලවත් තේජස් සහිත ඉරහඳ අතින් පිරිමදින්න උන්වහන්සේට පුළුවන් වුණා. එබඳු හැකියාවක් උපදවගෙන තිබෙද්දී ඒ හැකියාව උන්වහන්සේ වටිනා දෙයක් විදිහට සැලකුවේ නැහැ. ඉතින් බලන්න උන්වහන්සේගේ ඒ 이르දී පිළිබඳ තිබුණු අවබෝධය කොතරම් ලෝකයට හිත පිණිස පවතිනවාද කියලා. උන්වහන්සේගේ 이르දී පිළිබඳ තිබුණේ ඒ අවබෝධය ලෝකයට හිත පිණිස පවතින එකක්. උන්වහන්සේ ඒ 이르දීන් අගය කළේ නැහැ. අගය නොකළේයි ඒවා ආශ්‍රව සහිතයි. ඒවා උපාදාන සහිතයි. ආර්ය නොවන ස්වභාවය ඒවා. ඒ කියන්නේ ආශ්‍රව සහිත කෙනෙකුටත්, උපාදාන සහිත කෙනෙකුටත්, ආර්ය නොවන කෙනෙකුටත් ඒ 이르දී උපදවගෙන වාසය කරන්න පුළුවන්. එහෙනම් ඒක වටිනා දෙයක් නොවේ කියලා උන්වහන්සේ ප්‍රකාශ කළේ
කරුණු සහිතව. තව කෙනෙකුට කරුණු පෙන්නලා ඒක ඒ ප්‍රකාශය වැරදි කියන්න බෑ. කරුණු සහිතව උන්වහන්සේ ප්‍රකාශ කළේ. ඒකයි මේ ඊර්ධිවිද ඥානය පිළිබඳ උන්වහන්සේගේ දහම් දෙසීම අනුත්තරීතරයි කියලා කියන්නේ ඒකයි. ඉතින් බලන්න ඒ තමන් වාසයේ හැකියාව පව අගය කළේ නෑ නේද? ඒ තමයි මේ ලෝකයට හිත පිණිස පවතින අදහසෙන් පරිපූර්ණ උතුමන් වහන්සේලාගේ ස්වභාවය. තමාගේ කියලාවත් ඒ හැකියාව අගය කළේ නෑ. දැන් ගොඩාක් අය තමන්ගේ හැකියාව අගය කරනවනේ. නමුත් ලෝකයට හිත පිණිස කටයුතු කරන, ලෝකයට අනුකම්පා පිණිස කටයුතු කරන, ලෝකයට යහපත උපද්දලා දෙන්න කැමැති උතුම් හිතක් සහිත කෙනෙකුගේ ස්වභාවය තමයි ඒ. තමාගේ උනත් නොවටිනා දේ නොවටිනා විදිහටම පෙන්වා දීම. අන්න එක තේරුම් ගන්න. ඒතර බුදුරජාණන් වහන්සේගේ දහම් දෙසීමේ අනුත්තරීතර බව කෙබඳුයිද කියලා තේරුම් ගන්න. දවසක් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුණා කේවඩ කියලා මේ ගෘහපතිවරයෙක්, පවුලක ප්‍රධානියෙක්. ඒ ගෘහපතිවරයා කේවඩ ගෘහපතිවරයා භාග්‍යතුන් වහන්සේ හමු වෙලා වන්දනා කළා, ප්‍රකාශ කළා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ නාලන්දා නුවර බොහෝ ජනගහණය ඉන්නවා. ගොඩාක් මිනිස්සු ඉන්නවා. හරිම දියුණුයි. ඒ මිනිස්සු ඒ වගේම භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් ඉන්නවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එක භික්ෂුන් වහන්සේ නමක් එවන්නේ 이르දි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. 이르දි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් භික්ෂුන් වහන්සේ නමක් අපට එවන්නේ මේ නාලන්දාවේ මිනිස්සුන්ට 이르දි පෙන්වන්න. එimhe 이르දි පෙන්වුවොත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ මිනිස්සු තව තවත් භාග්‍යතුන් වහන්සේට පහදී ඒගොල්ලන්ගේ පැහැදීම වැඩි කරගයි, වැඩි වෙයි. අනේ කරුණාවෙන් අපට එහෙම ස්වාමීන් වහන්සේ නමක් එවන්න කියලා ඉල්ලීමක් කරා. භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කළා පින්වත් කේවඩ තථාගතයන් වහන්සේ යම් කලක භික්ෂුන් වහන්සේලාට කියලා තියෙනවද පින්වත් මහණෙනි සුදු ඇඳුම් අඳින උපාසක අයට ඊර්දි පෙන්නන්ට කියලා ධර්ම දේශනා කළා තියෙනවද? අවවාද කළා තියෙනවද? එහෙම නෑ නේද? කියලා ඇහුවා. ඊට පස්සේ කේවණ්ඩ උපාසක කේවණ්ඩ ගෘහපතිතුමා ආයතනයක් ඉල්ලීමක් කරා. අනේ ස්වාමිනී භාගතුන් වහන්සේ මේ නාලන්දාවේ මිනිස්සු ගොඩාක් ඉන්නවා. හරියට ජනයා ඉන්නවා. ඒ වගේ මේ අය ගොඩාක් භාගතුන් වහන්සේට පැහැදිලා ඉන්නේ. ඒ පැහැදීම වැඩි කරගන්න පුළුවන් අපිට 이르දි තියෙන සාමින් වහන්සේ නමක් ඇවිදින් 이르දි පෙන්නුවා. ඒ නිසා අපට එවන්න එහෙම කෙනෙක් කියලා ඉල්ලුවා. ආයෙත් භාගතුන් වහන්සේ කියා දෙනවා පින්වත් කේවණ්ඩ මම යම් දවසක කියලා තියනවාද පින්වත් මහණෙනි සුදු ඇඳුම් අඳින උපාසකයින්ට 이르දි පෙන්නන්ට කියලා තියනවද නැහැ නේද කියලා. ආයෙත් කේවඩ කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මේ නාලන්දාව ජනගහණයෙන් පිරීලා ගොඩාක් ජනයා ඉන්නවා. හරීම සමෘද්ධිමත්. ඒ මිනිස්සු භාගතුන් වහන්සේට ගොඩාක් පැහැදිලා ඉන්නේ. ඒ අයගේ පැහැදීම වැඩි කරන්න පුළුවන් අපිට ඊර්ති පෙන්වන්න පුළුවන් සාමින් වාසනමක් අනේ අපි කෙරේ කරුණාවෙන් එවන්න. ආයත් භාගතුන් වහන්සේ කියා දෙනවා පින්වත් කේවණ්ඩ තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේට කියලා නැහැ. සුදු ඇඳුම් අඳින උපාසක පිරිසට ඊර්ති පෙන්වන්නට කියලා නැහැ. කියන්නේ නැහැ. කියලා ප්‍රකාශ කළා. ඊට පස්සේ ඒ කේවඩ ගෘහපතිතුමාගෙන් භාගතුන් වහන්සේ අසා සිටිනවා කියා සිටිනවා මේ විදිහට. පින්වත් කේවඩ මේ ප්‍රාතිහාර්යයන් තුනක් ගැන මම කියා තිබෙනවා. ප්‍රාතිහාර්යයන් තුනක් ගැන මම කියා තියෙනවා. එකක් තමයි ඊර්දි ප්‍රාතිහාර්ය. අනික තමයි ආදේශනා ප්‍රාතිහාර්ය. අනික තමයි අනුශාසනා ප්‍රාතිහාර්ය. එතකොට මේ භාගතුන් වහන්සේ කියන පින්වත් කේවඩ මේ ඊර්දි ප්‍රාතිහාර්ය කියන්නේ යම් භික්ෂුවක් බණ භාවනා කළා සිත සමාධිමත් කරගෙන ඒ සිත ස්ථිර ස්වභාවයට පත් වුණාට පස්සේ එයා ඒ සිත මුල් කරගෙන
නොයෙකුත් 이르දි පාන්ට 이르දි කොටස් පුරුදු කරන්න පුරුදු වෙනවා. ඒ හැකියාව ඇති කර ගන්නවා. ආකාශයේ යන්ට, ජලයේ මතු පිට ඇවිදින්න, පොළවේ කිමිදෙන්න, බිත්ති පර්වත හරහා ආකාශය යන්න වගේ නොගැටී යන්න, ඒ ආදී හැකියාවන් උපදව ගන්නවා. ඒතර පින්වත් කේවද්ද මේ ඒ විදිහ හැකියාවකින් යුක්ත භික්ෂුවක් යම් තැනක 이르දි පෙන්නනවා. ඒතර 이르දි පෙන්නනකොට ශ්‍රද්ධාවටපත් නොවන කෙනෙක් මේක දකිනවා. ශ්‍රද්ධාවටපත් නොවන කෙනෙක් ඒ 이르දි ප්‍රාතිහාර්ය පානවා දකිනවා. දැකලා එයා කල්පනා කරනවා, එයා හිතනවා, එයා ප්‍රකාශ කරනවා මේ විදිහේ 이르දි ප්‍රාතිහාර්ය උපදව ගන්නට පුළුවන් ශාස්ත්‍රයක් තියෙනවා. විද්‍යාවක් තියෙනවා. ඒ ඉර්ධි උපදව ගන්න පුළුවන් ශාස්ත්‍රයක් තියෙනවා. මෙයා මේක උපදගෙන තින්නේ එහෙමයි. මැජික් පුරුදු කරන විදිහේ ශාස්ත්‍රයක් තියෙනවා, විද්‍යාවක්. අන්න ඒකෙන් තමයි මෙයා මේක උපදවගෙන තියෙන්නේ කියලා ප්‍රකාශ කරනවා. එතකොට භාගතුන් වහන්සේ කේවඩ්ඩගෙන් අහනවා ඒ සද්ධාවට ආපු නැති කෙනා ඒ විදිහට කියයිද නැද්ද කියලා අහනවා. ස්වාමීනි භාගතුන් වහන්සේ කියයි කියනවා. ඇයි ඒ වගේ 이르දි ඇති කරගන්න ඒ ශාස්ත්‍රයක් තියෙනවා. එතකොට ඒ සද්ධාව නැති කෙනා එකපාරට හිතන්නේ මෙයා මේ මැජික් පුරුදු වෙලා ඒ මැජික් පුරුදු කරන ශාස්ත්‍රයෙන් කියලා කියයි. ඉතින් කේවඩ්ඩ පිළිගත්තා. ස්වාමීනි භාගතුන් වහන්සේ ඔව් ඒ විදිහට කියයි. ඊට පස්සේ භාගතුන් වහන්සේ කියා දෙනවා පින්වත් කේවඩ්ඩ ඔන්න ඔය ආදීනවය නිසා මම මේ 이르දීන් අගය කරන්නේ නැහැ. මේ 이르දීන් මම පිළිකුල් කරනවා. මේ 이르දීන් ගැන මම ලැජ්ජාවටපත් වෙනවා. මේ 이르දීන් මම අගය කරන්නේ නැහැ. මේක ගැන ලැජ්ජ වෙනවා මම. මේ 이르දි ගැන මම ලැජ්ජ වෙනවා මම පිළිකුල් කරනවා කියන. මොකද ආදීනවය? ශ්‍රද්ධාව නැති කෙනෙක් එයාගේ ශ්‍රද්ධාව තවත් හානි කර ගන්නවා. එයා ඒ කියන්නේ වර්ධවා තේරුම් ගන්නවා. එයාට තේරුම් ගන්න බෑ ඒ ගැන. තේරුම් ගන්න බැරි නිසා එයාට යහපතක්ද කරගන්නේ. එයාට අයහපතක් කරගන්නවා. අන්නේ නිසා ඒබඳු 이르දීන් අගය කළේ නෑ භාගතුන් වහන්සේ. නමුත් ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට නම් ඒ ශ්‍රද්ධාව හානි වෙනවද? හානි වෙන්නේ නෑ. අපි මේ දෙකම තේරුම් ගන්න ඕන. ශ්‍රද්ධාව තියෙන කෙනෙකුගේ ශ්‍රද්ධාව හානි වෙන්නේ නෑ. දවසක් මේ චිත්ත ගෘහපතිගේ නිවසට භික්ෂුන් වහන්සේලා දානයකට වැඩියා. ඒ දානේ වළඳලා ආපහු පිටත් වෙද්දී හරියට පෑවිල්ල ආවා. ආකාශය හොඳටම පැහැදිලි ආකාශයේ මේ ඉර මුදුන් වෙලා පායන්ට ගත්තා. හරි දැවිල්ල ආවා. ඊට පස්සේ ස්වාමින්වහන්සේලා අමාරුවෙන් දැන් දාඩිය පෙරාන ආපහු වඩින්නේ. එතන හිටිය මහක කියලා භික්ෂුන් වහන්සේ නමක් අලුත් එක්කෙනෙක්. ඉතින් මේ භික්ෂුන් වහන්සේ අනික් ස්වාමින්වහන්සේලාගෙන් ඇහුවා පින්වත් ස්වාමින්වහන්සේ මේ සීතල හුලං වදිනවා නම් නරකද කැමතිද කියලා ඇහුවා. ආකාශයේ වැහි පොද එක දෙක වැටෙනවා නම් සීතල හුලං හමනවා නම් ඔබ වහන්සේලා මොකද කියන්නේ? ආස නැද්ද කියලා ඇහුවා. ඉතින් අනිත් ස්වාමින්වහන්සේලා අනේ කොච්චර එකක්ද? සීතල හුලං වදිනවා නම් වැහි බින්දු එක දෙක වැටෙනවා නම් මේ වෙලාව හරිය හොඳයි කිව්වා. ඊට පස්සේ ටිකකින් ඔන්න සීතල හුලං එන්න පටන් ගත්තා. වැහි බින්දු එක දෙක වැටෙන්න පටන් ගත්තා. දැන් අර තිබුණු කාෂ්ඨක බව නැති වෙලා දාඩියේ වැටෙන ගිනි කාෂ්ඨ අවු නැති වෙලා සීතල හුලං හමනවා. වැහි බින්දු එක දෙක වැටෙනවා. ආකාශයේ තිබුණා වගේ. දැන් ඉතින් අර සාමින්වහන්සේලා ඉතා පහසුවෙන් වැඩම කරා. ඒතර ඒ සාමින්වහන්සේලා පිටිපස්සෙන් අර චිත්ත ගෘහපති පිටිපස්සෙන් යනවා. දැන් Tamanගේ ගෙදරට දානෙට වැඩලා සාමින්වහන්සේලාත් එක්ක විහෙරට ආපහු යනින් ගම. ඒතර චිත්ත ගෘහපතිට ඇහිනවා අර කතාව. අර මහක සාමින්වහන්සේ අර අහපු කතාව. මොකද්ද මේ සීතල හුලං වැහි බින්දු එක දෙක වැටෙනවා නම් හොඳයි නේද කියලා අහුව කතාව ඇහුණා. එතකොට චිත්ත ගෘහපතිට හිතුණා දැන් ඊට පස්සේ ඔන්න සීතල හුලං එන්න පටන් ගත්තා වැහි බින්දුත් එක දෙක වැටෙන්න ගත්තා. ආකාශය ඒ විදිහටමයි. චිත්ත ගෘහපති හිතුවා මේක එකත් එකටම
මේක මේ මහක භික්ෂුවගේ ප්‍රාතිහාර්යයක් කියලා මෙයා හිතුවා. දැන් මෙයාට හරි සන්තෝෂයි. දැන් මෙයාට සතුට ඉහවහ ගිහිල්ලා මෙයා දැන් යනවා පිටිපස්සේ. ගිහිල්ලා දැන් ස්වාමින්වහන්සේලා එකිනෙකා ඒ කුටි වලට ගියා. මෙයා දුවගෙන ගියා මහක භික්ෂුන් වහන්සේගේ කුටියට. ගිහිල්ලා කතා කළා වන්දනා කළා. අනේ ආර්යයන් වහන්සේ මේ උනේ මේ ඔබ වහන්සේගේ වැඩක් නේද? අනේ මා කෙරේ අනුකම්පාවෙන් මට 이르දියක් පෙන්වන්න කිව්වා. මට 이르දියක් පෙන්වන්න කිව්වා. ඊට පස්සේ කිව්වා හා එහෙනම් ඔය උතුරු සළුව ඔය පෙරවන් ඉන්න සළුව අර පිලෙන් එලන්න කිව්වා. ඔය කුටි ඉස්සර තියෙන පිලේ උතුරු සළුව එලන්න කිව්වා. එලලා ඔය වේලිච්ච තනකොළ ටිකක් ගෙනලා උඩින් තියන්න කිව්වා. ඊට පස්සේ මහක ස්වාමීන් වහන්සේ කුටියට වැඩියා දොර වහගත්තා. ටිකකින් අර දොරේ යතුරු කවුළුවෙන් ගින්දර ආවා එළියට. ඇවිදින් අර තනකොළ ටික පිච්චුණා. උතුරු සළුවට මුකුත් උනේ නැහැ. දැන් උතුරු සළුව ඒ රෙද්ද උඩ තමයි අර තනකොළ ටික තිබ්බේ. කුටියේ දොරේ යතුරු කවුළුවෙන් ආපු ගින්දරෙන් උතුරු සළුව උඩ තිබුණ තනකොළ ටික පිච්චුණා. ඒ සළුවට මුකුත් උනේත් නැහැ. ඊට පස්සේ චිත්තගහපති ඒ සළුවේ තිබ්බ අලු ටික ගස ඇරියා. ගස ඇරලා සතුටටපත් වුණා. මහත්සේ සතුටටපත් වුණා. ඒ මහක ස්වාමීන් වහන්සේගේ ආනුභාවය, 이르දිපාතිහාරයේ පෑමේ හැකියාව ගැන. බලන්න එතකොට මේ ශ්‍රද්ධාවටපත් වුණ කෙනා තව තවත් ශ්‍රද්ධාව බලවත් කර ගන්නවා. ප්‍රීති ප්‍රමෝදයටපත් වෙනවා. නමුත් ශ්‍රද්ධාවටපත් නොවන කෙනෙක් ශ්‍රද්ධාවටපත් වෙන්නේ නැහැ. එයා හිතනවා මෙයා මේ මැජික් පුරුදු වෙලා ඒ මැජික් කරන ශාස්ත්‍රය ඉගෙනගෙන තමයි කරන්නේ කියලා. ඒතර එයාට ධර්මයට එන්න පුළුවන් අවස්ථාවක් නැති වෙනවා. එයා ඊටාම දුක්සහිත වූ විපාක විඳින්න තියෙන සිදුවෙන පව් කර ගන්නවා. අන්නේ පිරිස කෙරෙහි අනුකම්පාවෙන් දෙවියන් මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් තමයි ඒ භාගතුන් වහන්සේ ඒ බඳු 이르දීන් අගේ නොකලේ. ඊළඟදී තමයි ඒක ඒ බඳු 이르දීන් අගේ කළා නම් මිනිසුන් ඒ බඳු 이르දීන් උපය ගන්නටයි මහන්සි වෙන්නේ. දැන් බලන්න ඒ 이르දී ආශ්‍රව සහිතයි, උපාදාන සහිතයි, ආරි නොවන දෙයක් කියන කාරණේ අපිට තවත් තේරුම් ගන්න පුළුවන්. දැන් දේවදත්ත 이르දී උපදව ගත්තා. නොයෙකුත් විදිහට පුළුවන් වුණා එයාගේ ශාරීරියේ විවිධ විදිහට මවන්න. නොයෙකුත් සත්තු මවන්න යාට පුළුවන් වුණා. අහසෙන් යන්න පුළුවන් වුණා. නොපෙනී ඉන්න පුළුවන් වුණා. විවිධ 이르දී එයා උපදව ගත්තා. නමුත් එයා ඒ උපදව ගන්නකොට 이르දී ආශ්‍රව සහිත නිසා, උපාදාන සහිත නිසා, ආරි නොවන නිසා ඒ 이르දී වලින්ම එයා වනසුණා. විනාශ වෙලා ගියා. එයාට පුළුවන් වුණාද 이르දී මුල් කරගෙන ජීවිතේ යහමකට ගන්න බැරි වුණා. ඒව ආශ්‍රව සහිතයි. ආර්ය නොවන ඒවා. එහෙනම් ඒ 이르දි මුල් වෙලා දේවදත්තත් විනාශ වෙලා ගියා. ඒ 이르දි වලට පැහැදුන අයත් විනාශ වෙලා ගියා. දැන් දේවදත්තගේ 이르දි වලට පැහැදුනා අජාසත් කුමාරයා. දැන් බලන්න ඒ 이르දි වලට පැහැදුන අජාසත් කුමාරයා ආර්ය භාවයටපත් වුණාද? ආර්ය භාවයටපත් උනේ නෑ. එයත් විනාශ වෙලා ගියා. එහෙනම් බලන්න මේ ආර්ය නොවන ආශ්‍රව සහිත උපාදාන සහිත 이르දි නොපැහැදුණු කෙනා, එහෙම නැත්නම් ශ්‍රද්ධාව උපදවා ගත්තේ නැති කෙනා වෙනසෙන්න හේතු වෙනවා. ඒ 이르දි උපදවා ගත්ත කෙනත් ඒ ඉදිරියට පහදින කෙනත් දෙන්නම වෙනසෙන්න හේතු වෙනවා. එහෙනම් අන්න ඒ බඳු භයානක ආදීනව මේ 이르දි තුල තියෙනවා. ඒ නිසා ඒ 이르දි කෙරෙහි භාගතුන් වහන්සේ පිළිකුල උපදව ගන්නවා කියලා භාගතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ 이르දි ගැන ලැජ්ජාව ඇති කර ගන්නවා කියලායි භාගතුන් වහන්සේ කියන්නේ. ඒතර බලන්න අපි නොහිතු 이르දිමේ ඥානයක් නේද භාගතුන් වහන්සේ තියෙන්නේ. අපි හිතුවේ නෑ නේද භාගතුන් වහන්සේගේ 이르දි විද ඥානය මෙබඳුයි කියලා. අපි හිතුවේ මේ අහසෙන් යන්න පුළුවන්කම, පොළවේ කිමිදෙන්න පුළුවන්කම මේකයි 이르දිමේ ඥානය කියලා. එහෙනම් ඒවට වඩා ගොඩාක් උසස් ඊට එහායින් තියෙන ඥානයක් භාගතුන් වහන්සේ තුල තිබුණා 이르දීන් සම්බන්ධයෙන්. නමුත් භාගතුන් වහන්සේ මේ 이르දිම
භාගතුන් වහන්සේ සුදුසු කල්හි භාවිත කළා. සුදුසු කල්හිදී භාවිත කළා. නොසුදුසු කල්හි ඒ 이르දීන් භාවිත කිරීම තරයේ ප්‍රතික්ෂේප කළා. දැන් බලන්න භාගතුන් වහන්සේ අර බක බ්‍රාහ්මයා දමනය කරපු වෙලාවේ 이르දි පාවිච්චි කළා. නේද? භාගතුන් වහන්සේගේ 이르දිමේ හැකියාව භාවිත කරලා ඒ බක බ්‍රාහ්මයා දමනය කළා. ඊට පස්සේ ජටිල තවුසු දමනය කළා. ඒ 이르දිමේ ඥානය, 이르දිමේ හැකියාව භාවිත කළා. දැන් අපි දන්නවා නේද? අපි අහලා තියෙනවනේ භාගතුන් වහන්සේ 이르දි ප්‍රාතිහාරයෙන් පාපු ආකාරය නේද? ඒ ජටිල ජටාදර තවුසන් දමනය කළ ආකාරය නේද? බක බ්‍රහ්මයාව දමනය කළ ආකාරය, අඟුලිමාල දමනය කළ ආකාරය, මේ ආදී අවස්ථාවලදී භාගතුන් වහන්සේ උන්වහන්සේ තුළ තිබුණු මේ 이르දිමේ ඥානය, 이르දි ප්‍රාතිහාරය පිළිබඳ හැකියාව භාවිත කළා. ඉතින් ඒ නිසා අපිට මේ භාගතුන් වහන්සේගේ 이르දි සම්බන්ධයෙන් ඥානෙ මේ ආකාරයෙන් තේරුම් ගත යුතුයි. ඒතර 이르දි ප්‍රාතිහාරය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් ඒබඳු 이르දීන් වටිනා දේ විදිහට සැලකුවේ නැහැ. ඒ 이르දී සුදුසු කල්ලි භාවිත කරන්න පුළුවන්. සුදුසු කල්ලිදී භාවිත කරමින් දෙවියන් මිනිසුන්ගේ ශ්‍රේෂ්ඨත්වය උපදවල දෙන්න පුළුවන්. ඒ නිසා භාගතුන් වහන්සේ කියා දෙනවා මේ 이르දි ප්‍රාතිහාරය, ආදේශනා ප්‍රාතිහාරය, අනුශාසනා ප්‍රාතිහාරය කියන මේ ප්‍රාතිහාරයන් තුنين යුක්තයි නම් යම් භික්ෂුවක්. ඒ භික්ෂුව ශ්‍රේෂ්ඨ වූ කෙනෙක්. ඒ භික්ෂුව ශ්‍රේෂ්ඨයි, අග්‍රයි, දෙවියන් මිනිසුන්ට උතුම් කෙනෙක්, ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා ප්‍රකාශ කරනවා. නමුත් ඒ 이르දි ප්‍රාතිහාරයන්, ඒ 이르දීන් ගැන අගය කිරීමක් කරන්නේ නැහැ. තේරුම් ගන්න. ඒතර ඒ ඉර්දීන් භාවිත කරන්නේ සුදුසු කල්හිදී පමණයි. ඒතර යම් කෙනෙක්ව দমনය කරන්න උවමනයි නම් එතින්දී 이르දීන් යොදා ගන්න පුළුවන් නම් ඒ ඉර්දීන් භාවිත කළා. නමුත් යම් කෙනෙකුගේ පැහැදීම හීන වෙනවා නම් එතින්දී ඉර්දීන් භාගතුන් වහන්සේ බැහැර කරනවා. දැන් අර රජගහනුවර සිටුතුමා අභියෝගයක් කළා. එතුමාට ලැබුණ සඳුන් ලීයක් මගින් පාත්‍රයක් හදලා ඒ පාත්‍රයේ දිග ලීයක උඩ රැඳෙව්වා. රඳවලා ප්‍රකාශ කළා කවුරු හරි 이르දි තියෙන කෙනෙක් ඉන්නවනම් මේ පාත්‍රය ගන්න එයාට මේක අයිති වෙනවා කියලා. ඉතින් ඒ වෙලාවේදී අර අන්‍යාගමික අය 이르දි තියෙන වගේ බොරුවට උත්සාහ කළා. එතකොට රජගහනුවර සිටුවරයා බැලුවා කාටවත් මේක ගන්න බෑ. මේ ප්‍රසිද්ධ අය කවුරුත් ගන්න නැහැ. උත්සාහ කරනවා. ඇයි ඒගොල්ලෝ රවටනවා නේද? පුළුවන් වගේ පෙන්නනවා. නමුත් කාටවත් ගන්න බැරි වුණා. ඔහොම ඉන්න අතරේ මේක පිණ්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේ ආකාශයෙන් ඇවිල්ලා වැඩලා මේ පාත්‍රය ගන්නවා. ඊට පස්සේ මේ සිද්ධිය දැන් අර ගොඩාක් අය මහන්සි වෙලා කාටවත් ගන්න බැරි වුණා. කාටවත් ගන්න බැනකෝ ඒගොල්ලෝ බොරුවක් නේ කරේ. නේද? ඊට පස්සේ මේ කතා පුවත හැමතැනම පැතිරලා තිබුණේ. මෙහෙම රජගහනුවර සිටුවරයාගේ පාත්‍රය ගන්නට කාටවත් තාම බැරි වෙලා කියන ප්‍රවෘත්තිය පැතිරිලා තිබුණේ. ඉතින් ඒ බඳු සිද්ධියක් පැතිරිලා ගිහලා තිබුණ කතාව ගැන කවුරුත් අවධානය යොමු කරන් හිටියේ. ඒතර පින්ඩෝල බහරද්වාජ රහතන් වහන්සේ ගත්තා මේ පාත්‍රය. ඊට පස්සේ ඒ පාත්‍රය ගත්තා කියලා ඒ පුවතත් පැතිරුණා. මෙන්න රජගහනුවර සිටුවරයාගේ පාත්‍රය ආකාශයෙන් වැඩම කළා පින්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේ ගත්තා කියන කතා පුවත පැතිරුණා. ඊට පස්සේ මේක භාගතුන් වහන්සේ කරා ගියා. භාගතුන් වහන්සේ කරා ගියන් පස්සේ කතා කරලා ඇහුවා භාගතුන් වහන්සේ පින්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේගෙන් පින්වත් භික්ෂුව මේ රජගහනුවර සිටුවරයාගේ පාත්‍රය ඔබ විසින් ගත්තා. ආකාශයෙන් 이르දීන් ගිහිල්ලා ඒ පාත්‍රය ගත්තා කියලා ආරංචි. මේක ඇත්තද කියලා. ඊට පස්සේ උන්වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීනි භාගතුන් වහන්සේ ඇත්තයි. මම මෙහෙම කළා. ඊට පස්සේ ඒ වෙලාවේදී භාගතුන් වහන්සේ කියා දෙනවා පින්වත් භික්ෂුව මේක සුදුසු එකක් නෙවෙයි. මේක සුදුසු නෑ. මේ ලී පාත්‍රයක් උදෙසා නොවටිනා ලී පාත්‍රයක් උදෙසා මේ උත්තරීතර මනුස්ස ධර්මයන් ප්‍රකට කළේ ඇයි?
මොක හරියට ස්ත්‍රියක් සල්ලි කීපයක් ගන්න මේ සල්ලි වලට Tamanගේ මේ නිර්වත පෙන්වන්නා වගේ. පුංචි මුදලක් ගන්නට ස්ත්‍රියක් Tamanගේ නිර්වත පෙන්වන්නා වගේ හීන දෙයක් නේ ඔබ කළේ. මේක සුදුසක් නෙවෙයි. මේක අපහැදුණු අයගේ අපහැදීම වැඩි කරන්නටත් පැහැදුණු අය අපහදින්නටත් හේතු වෙන එකක්. මේක ධර්මයට ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ උත්තරීතර මනුස්ස ධර්මයන් එලි කරන්න එපා, ප්‍රකාශ කරන්න එපා. එම් ප්‍රකාශ කළොත් දුකුලා ඇවතක් තියෙනවා. ඇවතක් පැනෙවුවා. නැක්කද භාගතුන් වහන්සේ මේ 이르දිවිද ඥානය පිළිබඳ උන්වහන්සේගේ වැටහීම කෙබඳු එකක්ද කියලා. දැන් ඒ ප්‍රදේශයේ සිළු දෙනාම මහත් සතුටටපත් වුණා අර ක්‍රියාවෙන්. නමුත් ඊට හාත්පසින් වෙනස් විදිහේ ප්‍රතිචාරයක් භාගතුන් වහන්සේ ඒකට පළ කළේ. කිසි කෙනෙක් හිතුවේ නෑ භාගතුන් වහන්සේ ඒ විදිහට ඒ ක්‍රියාව බැහැර කරයි කියලා. දැන් අපි නම් හිතන්නේ දැන් මෙහෙම ගියන් පස්සේ මල් මාලා දාලා පිළිගයි කියලා නේ. දැන් රේස් එකෙන් දිවලා පළවුනන් පස්සේ ටීවී එකෙත් පෙන්නලා ඔක්කොම කරනවනේ. දැන් 이르දියක් පෙන්නුවොත් මොනවා වෙයිදනේ? නමුත් බලන්න ඒසා හැකියාවක් පිළිබඳව භාගතුන් වහන්සේ කෙබඳු අදහසක්ද දරන්නේ කියලා. එහෙනම් බලන්න මේ භාගතුන් වහන්සේගේ අවබෝධය මොන වගේද කියලා. ඒ අවබෝධය පිහිටා තිබෙන්නේ දෙවියන් මිනිසුන්ගේ යහපත පිණිසමයි. දෙවියන් මිනිසුන්ගේ දුකින් නිදහස් වීම පිණිසමයි. දෙවියන් මිනිසුන්ගේ දුකින් නිදහස් වීමක් පිළිබඳව වැටහීමක් නොවෙනවා නම්, ඒ වැටහීම මඳයි නම්, එබඳු 이르දීන් ගැන මේ වගේ අදහසක් ප්‍රකාශ කරන්නේ නැහැ. දෙවියන් මිනිසුන් කෙරෙහි තිබෙන කරුණාවෙන්ම තමයි ඒ 이르දීන් හීන දේවල් විදිහට භාගතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ, සලකන්නේ. එනිසා අපි ඒ විදිහට මේ 이르දීන් ගැන අපිත් කල්පනා කළ යුතුයි. නැත්නම් අපේ හිතත් ඒවටයි ආස කරන්නේ. ඔබට ආසාවක් එනවද නැද්ද ඒ 이르දී වලට? නේද? දැන් ආරි සත්‍ය අහන්නේ. දුකින් නිදහස් වෙන්න ඕන ධර්මයක් අහන්නේ. නමුත් බණ භාවනා කරන්න යනකොට 이르දී ගැන ආසාවක් එනවද නැද්ද? අන්න බලන්න. එහෙනම් මේ 이르දීන් අගය කළා නම් භාගතුන් වහන්සේ දුකින් නිදහස් වීමක් කරා යයිද? ලෝක සත්වයා දුකින් නිදහස් වීමක් කරා යන ගමන අහුර ගන්නවා. එයයි මේ ලාමක දෙයට ආස කරනවා. ඇයි භාගතුන් වහන්සේත් අගය කළ නිසා. ඒ නිසා භාගතුන් වහන්සේ ඒවා අගය කළේ නැහැ. දවසක් භාගතුන් වහන්සේ දහම් චාරිකාවේ වඩිනකොට එක්තරා ගම්මානයකට වැඩියා. එතකොට ඒ ගම්මානයේ හිටපු ගොපළු ළමයි ගවයන් බලන අය ප්‍රකාශ කළා ස්වාමිනී භාගතුන් වහන්සේ මේ අම්බ තීර්ථය කියලා පැත්තක් තියෙනවා. එහි ඉන්නවා ජටිල තාපසයන් පිරිසක්. ඉතින් ඒ ප්‍රදේශයට නම් යන්න එපා. ඒ තාපසයන් ඉන්න ස්ථානයේ ඊටාම දරුණු විසගෝර සර්පයෙක් ඉන්නවා, නයෙක් ඉන්නවා. එයා හරි 이르දිමත් ඒ නය. විසගෝරයි. තාම බලවත් 이르දිමත් නාගයෙක්. ඒ නිසා ස්වාමිනී භාගතුන් වහන්සේ ඔබ වහන්සේට වෙහෙස කරයි ඒ නය, පීඩා කරයි, වඩින්න එපා ආයෙ පැත්තට කිව්වා. භාගතුන් වහන්සේ ඒක ඉවසීමෙන් ඒක බාරගත්තා. ඒකට මුකුත් ප්‍රකාශ කළේ නැහැ. ඒ සම්බන්ධ මුකුත් ප්‍රකාශ කළේ නැහැ. නිහඬව හිටියා. ඉතින් ඒ ප්‍රදේශයේ දහම් චාරිකාව කරන අතර සාගත කියලා සාමින් වාසය නමක් තමයි ඒ කාලේ භාගතුන් වහන්සේට උපස්ථාන කළේ. ඒ සාගත කියන සාමින් වහන්සේ අර අම්බ තීර්ථයට වැඩියා. වැඩලා අර ජටාදර තවුසන්ගේ වැඩ හිටි තැනට ගියා. ඒගොල්ලෝ හිටපු තැනට ගියා. ගිහිල්ලා ඒ ගිනිහල්ගේ තමයි ඒ නාගයා හිටියේ. ඒ සාගත භික්ෂුන් වහන්සේ ඒ ගිනිහල්ගෙට වැඩියා. වැඩලා ඒකේ තිබුණ පැදුරක්, ඒ පැදුර දාලා දැන් වාඩි වෙලා ඔන්න දැන් සිහි උපදවන ඉන්නවා. ඉන්නකොට නාගයා දැක්කා. දැන් මේ තමන් ඉන්න තැනට භික්ෂුවක් ඇවිල්ලා. නාගයා කිපුණා. කිපිලා දුමක් පිට කරා. විශ්ව දුමක් පිට කළා. දැන් සාගත ස්වාමීන් වහන්සේ සමාධියට සමවැදුණා. සාගත ස්වාමීන් වහන්සේත් දුමක් පිට කළා.
නාගයා තව කිපුණා. කේන්ති ගියා නාගයාට. නාගයා ගින්න පිට කරා. ගිනි ජාලාවක් පිට කළා. සාගත ස්වාමීන් වහන්සේ සැනකින්ම තේජෝ ධාතුවට සමවැදුණා. සමවැදිලා ගින්දර පිට කළා. දැන් නාගයාගේ ගින්න දුබලයි. සාගත ස්වාමීන් වහන්සේගේ ගින්න බලවත්. ඊට පස්සේ සාගත ස්වාමීන් වහන්සේ තමන්ගේ 이르දි බලයෙන් නාගයා দমনය කළා. නාගයා පෙරදුනා. අර මහා 이르දිපත් නාගයා. ඊට පස්සේ සාගත ස්වාමීන් වහන්සේ මේ නාගයා দমনය කළා කියන පුවත පැතිරුණා. ඒ දැන් මේ ප්‍රදේශයේ ඔක්කොම දන්නවා ඒ නාගයා ගැන. ඒකනේ අර භාගතුන් වහන්සේ ප්‍රදේශයට වඩිනකොට මේ පිරිස කිව්වේ ඒ පැත්තට නම් වඩින්න එපා. මේ වගේ 이르දිමත් බලවත් නායකයෙක් ඉන්නවා. ඒ අය දන්නවා. නමුත් දැන් ඒ බය නැතුව සාගත ස්වාමීන් වහන්සේ ගිහිල්ලා ණයා দমনය කළා. මේ ප්‍රවෘත්ති පැතිරුණා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ ධම්මචාරිකාවේ වඩින අතරම දැන් සාගත ස්වාමීන් වහන්සේගේ නම ප්‍රකට වුණා ඒ ප්‍රදේශයේ. ඊට පස්සේ ඊළඟ ගමට යනකොට ඒ ප්‍රදේශෙත් ප්‍රකටයි. නම සාගත ස්වාමීන් වහන්සේ මේ අසවල් නාගයා দমনය කළා. දැන් මිනිස්සු යන තැන මිනිස්සු මේ කතා වෙනවා. ඔහොම ඉන්නකොට දැන් මිනිස්සු ඇවිදින් දැන් භාගතුන් වහන්සේ ප්‍රමුඛ මේ අනිත් සංඝයා වහන්සේලා වඩිනකොට මිනිස්සු සාගත ස්වාමීන් වහන්සේ හොයාගෙන ගින් දැන් වන්දනා කරලා කතා කරනවා. ඔහොම ඉන්න අතර මිනිස්සු ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේ මේ වගේ මහත් වූ බලවත් දෙයක් කළා කියලා අපිට ආරංචි. ඉතින් ස්වාමීනි ඔබ වහන්සේලා දුර්ලභ දෙයක් තියෙනවා නම් කියන්න අපි දෙන්නම්. සංඝයාට නොලැබෙන දුර්ලභ මොනවා හරි තියෙනවා නම් කියන්න අපි දෙන්නම් කිව්වා. මේක අහගෙන හිටියා එතන හිටු වෙන කණ්ඩායමක්. වෙන ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක්. ඒ අය පිළිවෙත් ගරුක නැහැ. ඒ අය ලාභ සත්කාර හොයමින් එහෙම ඉන්න අය. ඊට පස්සේ මේ අය ඉක්මනින් කිව්වා අර කැමැති දුර්ලභ දෙයක් තියෙනවා නම් දෙන්නම් කියලා කිව්වනේ කැමැති. ඊට පස්සේ ඒගොල්ලන් ගිහිල්ලා කිව්වා මේ සංඝයා වහන්සේලාට ලැබෙන්නේ මේ කපෝතිකා කියලා බීම වර්ගයක් තියෙනවා. අන්න ඒක අපිට ලැබෙන්නේ පුළුවන් නම් දෙන්න කිව්වා. දැන් පහුවදා දැන් සාගත ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වටිනවා. යනකොට මේ ගෙයක් පාසා මේ බීම වර්ගය දෙනවා. දැන් උන්වහන්සේ වැළඳුවා. දැන් මේ බීම වර්ගයේ මත් වෙන එකක්. මත්පැන්. දැන් උන්වහන්සේ මේක වැළඳුවා. දැන් ගෙයක් ගානේ බීලා යනකොට මේක දෙනවා මේ බීම එක වැළඳුවා. වළඳලා හොඳටම මත් වුණා. මත් වෙලා ගිහින් ඒ නගරේ දොරටුව නගරයට පිවිසෙන තැන එතන එහාට යන්න බැන්න වැටුණා. නගරේ දොරටුව ළඟට යනකොට උන්වහන්සේ වැටුණා මත් වෙලා. දැන් ඔහොම ඉන්නකොට දැන් ඒ විදිහට දැන් වැටිලා උන්වහන්සේ දොරකට ඉන්නවා දැන් පාරේ බිම මත් වෙලා වැටිලා උන්වහන්සේ එහෙම බිම දිගා වෙලා ඉන්නවා. දැන් භාගතුන් වහන්සේ අනිකුත් ස්වාමීන් වහන්සේලාත් එක්ක ධම්මචාරිකාව වැඩලා දැන් මේ නගරයෙන් පිට වෙලා යනවා දැන් වඩිනවා. නගරයෙන් පිට වෙලා වඩිනකොට දොරටුව ළඟට යනකොට මෙන්න සාගත ස්වාමීන් වහන්සේ පාරේ වැටිලා ඉන්නවා. හොඳටම මත් වෙලා. සාගත ස්වාමීන් වහන්සේ පාරේ වැටිලා ඉන්නවා. භාගතුන් වහන්සේ ප්‍රකාශ කළා මේ භික්ෂුන් වහන්සේට මේ සාගත උස්සලා ගන්න. උස්සන් එන්න කියලා. ඊට පස්සේ භාගතුන් වහන්සේ ඉන්න වැඩ ඉන්න තැන් විහාරෙට මේ සාගත ස්වාමීන් වහන්සේ උස්සන ගිහිල්ලා තිබ්බා. තිබ්බන් පස්සේ භාගතුන් වහන්සේගේ පැත්තට කකුල් දෙක දාලා මේ ස්වාමීන් වහන්සේ දැන් බිම දිගා වෙනවා. ආයෙ ඔළුව අනිත් පැත්තෙන් තිබ්බහම එයා කැරකිලා කකුල් දෙක ඒ පැත්තට දා ගන්නවා. භාගතුන් වහන්සේ ප්‍රකාශ කළා මේ සාගත භික්ෂුව කලින් ගෞරවයක් තිබදන්නේ. මෙයා කලින් නාගරාජයා দমনය කළා. දැන් මෙයාට දියබරීක්වත් দমনය කරන්න පුළුවන්ද කියලා ඇහුවා. කලින් අර මහා බලවත් නාගරාජයා দমনය කළා. දැන් දියබරීක්වත් দমনය කරන්න පුළුවන්ද කියලා ඇහුවා. දැක්කද ඊර්ධි වල ස්වභාවය? එනම් මේ ඊර්ධි මහානුභාව සම්පන්න නැහැ. ඒ ඊර්ධි ආශ්‍රව සහිතයි. ඒ ඊර්ධි උපාදාන සහිතයි. ඒ ඊර්ධි ආර්ය භාවයට පත් කරවන්නක් නොවේ. ආර්ය වූ දෙයක් නෙවේ. එනම් අපි ආන්‍යාකාර වශයෙන් ඒ භාගතුන් වහන්සේගේ ඊර්ධි විද ඥානය ගැන වටහා ගත යුතුයි. ඒතර ඒ විදිහට අපිට
ඒ ඉර්ධිවිද ඥානය ගැන අපට භාගතුන් වහන්සේගේ ඥානය ගැන සාරිපුත්‍ර රහතන් වහන්සේ සිහි කර දුන් ධර්ම කාරණයක් තමයි අපි කතා කරමින් හිටියේ. දැන් සාරිපුත්‍ර රහතන් වහන්සේ ප්‍රකාශ කළේ කොහොමද? භාගතුන් වහන්සේගේ ඉර්ධිවිද ඥානයට අනුව දෙආකාරයක ඉර්ධීන් ගැන කියා දී තිබෙනවා. පළවෙනි 이르දි වර්ගය තමයි මේ ආශ්‍රව සහිත, උපාදාන සහිත ආර්ය නොවන 이르දීන්. ඒ 이르දි ප්‍රාතිහාර්ය පෙන්නපු ආකාරයෙන් අපි අහලා තියෙනවා. ඒ නිසා අපි ඒ ගැන මේ ආකාරයෙන් දැන ගැනීම ප්‍රමාණවත්. ඒ 이르දීන් ආශ්‍රව සහිතයි, උපාදාන සහිතයි, ආර්ය නොවන දේවල්. ඊට පස්සේ සාරිපුත්‍ර රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා කතමාචපන බහන්තේ ඉද්දී යා අනාසවා අනුපදිකා අරියායති වොච්චති. ස්වාමීනි භාගතුන් වහන්සේ මේ ආශ්‍රව රහිත වූ, උපාදාන රහිත වූ, ආර්ය වූ 이르දීන් කියලා කියන්නේ මොනවද? ඉද බහන්තේ බික්කු සචේ ආකංකති පටික්ඛූලේ අප්පටික්ඛූල සංඤී විහෙරෙයන්ති අප්පටික්ඛූල සංඤී තත්ත්ව විහෙරති. ස්වාමීනි භාගතුන් වහන්සේ යම් භික්ෂුවක් කැමති නම් පිළිකුල් දෙයක් කෙරෙහි නොපිළිකුල් වූ හැඟීමෙන් වාසය කරන්නට එයා නොපිළිකුල් හැඟීම උපදවගෙන වාසය කරනවා. මොකක්ද ඒක? පිළිකුල් දෙයක් සම්බන්ධයෙන් නොපිළිකුල් හැඟීම උපදව ගන්න ඕනේ කියලා යමෙකුට හිතුනොත් එයා ඒ නොපිළිකුල් හැඟීම උපදවගෙන වාසය කරනවා. පටික්ඛූලේ අප්පටික්ඛූල සංඤී විහෙරෙයන්ති අප්පටික්ඛූල සංඤී තත්ත්ව විහෙරති. පිළිකුල් දෙයක් කෙරෙහි පිළිකුල් නොවන හැඟීමෙන් ඉන්න ඕනේ කියලා හිතුනාම එයා ඒ නොපිළිකුල් හැඟීම උපදවගෙන ඉන්නවා. සචේ ආකංකති අප්පටික්ඛූලේ පටික්ඛූල සංඤී විහෙරෙයන්ති පටික්ඛූල සංඤී විහෙරති. ඒ වගේම කැමති වෙනවා නම් නොපිළිකුල් වූ දෙයක් සම්බන්ධයෙන් පිළිකුල් හැඟීම උපදවගෙන ඉන්න ඕනේ කියලා කැමති වෙනවා නම් අන්න එයා එතකොට ඒ නොපිළිකුල් දේ සම්බන්ධයෙන් පිළිකුල් වූ හැඟීම උපදවගෙන ඉන්නවා. අප්පටික්ඛූලේ පටික්ඛූල සංඤී විහෙරයන්ති පටික්ඛූල සංඤී තත්ත්ව විහෙරති. එතකොට එයාට හිතෙනවා මේ පිළිකුල් නොවන දෙයක් දැක්කහම මම මේ කිරි පිළිකුල් සංඥාව උපදවගෙන ඉන්න ඕනේ කියලා හිතුනහම එයා ඒ සම්බන්ධයෙන් පිළිකුල් සංඥාව උපදවගෙන වාසය කරනවා. ඊළඟට කියා දෙනවා සචේ ආකංකති පටික්ඛූලේ අප්පටික්ඛූලේච. ඒ කියන්නේ කැමති වුණොත් එහෙම පිළිකුල් නොවන දෙයකටත් පිළිකුල් වෙන දෙයකටත් ඒ කොයික වුණත් ඒ දෙආකාරයේම අවස්ථාවලදී පිළිකුල් සංඥාවෙන් ඉන්න ඕනේ කියලා හිතුනොත් එයා ඒ පිළිකුල් නොවන සංඥාව උපදවගෙන වාසය කරනවා. ඊළඟට කියනවා දෙනවා සචේ ආකංකති පටික්ඛූලංච අප්පටික්ඛූලංච තදුබයං අබිනිවජ්ජත්වා උපෙක්ඛකෝ විහෙරේයං. ඒ කියන්නේ එයා කැමති වෙනවා නම් පිළිකුල් භාවයත් පිළිකුල් නොවන ස්වභාවයත් අතහැරලා උපේක්ෂාව උපදවගෙන ඉන්න ඕනේ කියලා එයා කල්පනා කළොත් කැමති නම් අන්‍යයා ඒ උපේක්ෂාව උපදවගෙන සිහිනුවණින් යුක්තව වාසය කරනවා. එතන බලන්න තේරුම් ගන්න දැන් අපිට කාරණා කීපයක් කිව්වා. යම් කෙනෙක් කැමති වෙනවා නම් පිළිකුල් දෙයක් සම්බන්ධයෙන් නොපිළිකුල් හැඟීමෙන් ඉන්න ඕනේ කියලා එයා නොපිළිකුල් හැඟීම උපදවගෙන ඉන්නවා. නොපිළිකුල් දෙයක් සම්බන්ධයෙන් පිළිකුල් හැඟීම උපදවගෙන ඉන්න ඕනේ කියලා හිතුනහම එයා නොපිළිකුල් හැඟීම උපදවගෙන ඉන්නවා. ඊළඟට එයා පිළිකුල් දේ සම්බන්ධයෙන්ුත් නොපිළිකුල් දේ සම්බන්ධයෙන්ුත්
නොපිළිකුල් හැඟීම උපදව ගන්න ඕනේ කියලා හිතනවාම ඒ විදිහට ඉන්නවා. ඊළඟට එයාට හිතුනොත් එහෙම පිළිකුල් දේ නොපිළිකුල් දේ සම්බන්ධයෙන් ඒ පිළිකුලත් නොපිළිකුලත් දෙකම අතහැරලා උපේක්ෂාව උපදවගෙන සිහිනුවන උපදවගෙන සිහියෙන් යුක්තව ඉන්න ඕනේ කියලා හිතුනහම අන්නේ විදිහට පිළිකුල් නොපිළිකුල් ඒ සංඥා දෙකම අතහැරලා උපේක්ෂාව ඇති කරගෙන ඉන්නවා. සාරිපුත්‍ර රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා අයං පන බන්ති ඉද්දි අනාසවා අනුපදිකා අරියාති උච්චති. සාරිපුත්‍ර රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීනි භාගතුන් වහන්සේ ආන්නේ ඒක තමයි ආශ්‍රව රහිත වූ උපාදාන රහිත වූ ආර්ය වූ ඉර්ධි කියලා කියන්නේ. ඒතර ආශ්‍රව රහිත වූ උපාදාන රහිත වූ ආර්ය භාවයට පත්වන ආර්ය භාවයෙන් යුක්ත වූ 이르දි කියලා කියන්නේ කොමක්ද? යමෙකුට කැමති නම් යමෙක් කැමති නම් පිළිකුල් ස්වභාවයෙන් යුක්ත දෙයක් මුල් කරගෙන ඒ පිළිකුල් ස්වභාවයෙන් යුක්ත දෙයගෙන නොපිළිකුල් හැඟීමෙන් ඉන්න ඕනේ කියලා හිතෙනවා නම් එයාට පුළුවන් ඒ පිළිකුල් දේ සම්බන්ධයෙන් නොපිළිකුල් හැඟීම උපදවගෙන ඉන්න පුළුවන්. අන්න ඒක 이르දියක්. පැහැදිලිද? පිළිකුල් දෙයක් මුල් වුණාම මුණ ගැහුණාම එයා හිතනවා මම මේ පිළිකුල් දේ ගැන නොපිළිකුල් හැඟීමෙන් ඉන්න ඕනේ කියලා හිතුනොත් එයාට පුළුවන් ඉන්න එහෙම. ඒක 이르දියක්. අන්න ඒ 이르දිය ආශ්‍රව රහිතයි, උපාදාන රහිතයි, ආර්ය වූ ශ්‍රේෂ්ඨ වූ එකක්. ඊළඟට එයාට හිතෙනවා නම් මම මේ නොපිළිකුල් දෙයක් හම්බ වෙනවා. නොපිළිකුල් දෙයක් හම්බුනහම ඒ සම්බන්ධයෙන් නොපිළිකුල් හැඟීමෙන් ඉන්න නැහැ කියලා හිතුනහම ඒ නොපිළිකුල් හැඟීම උපදවන ඉන්නවා. ඊළඟට එයාට නොපිළිකුල් දෙයක් මුණ ගැහුනහම එයා හිතනවා පිළිකුල් හැඟීමෙන් ඉන්න මම මේ සම්බන්ධයෙන් කියලා හිතුනොත් එයාට පුළුවන් එහෙම ඉන්න. පිළිකුල් දේ සම්බන්ධයෙන් නොපිළිකුල් හැඟීම උපදව ගන්න එයාට පුළුවන්. අන්න ඒක 이르දියක්. ඒ 이르දිය ආශ්‍රව රහිතයි. උපාදාන රහිතයි. ආර්ය වූ දෙයක්. ඊළඟට එයාට හිතනොත් එහෙම පිළිකුල් දේ නොපිළිකුල් දේ ඒ අවස්ථා දෙකේදීම පිළිකුල් සංඥාව උපදව ගන්න ඕනේ කියලා හිතනොත් එයාට පිළිකුල් දේ නොපිළිකුල් දේ කියන අවස්ථා දෙකේදීම පිළිකුල් හැඟීම උපදව ගන්න පුළුවන්. උපදවන ඉන්න පුළුවන්. අන්න ඒක 이르දියක්. ඒ 이르දිය ආශ්‍රව රහිතයි, උපාදාන රහිතයි, ආර්ය වූ දෙයක්. ඊළඟට එයාට කල්පනා වුණොත් මම පිළිකුල් දේදී නොපිළිකුල් දේදී ඒ පිළිකුලත් නොපිළිකුලත් කියන දෙකම අතහැරලා ඒ අදහස් දෙකම අතහැරලා පිරිසිදු උපේක්ෂාව ඇති කරගෙන සිහියෙන් යුක්තව මං ඉන්න ඕනේ. සිහි කල්පනාවෙන් යුක්තව උපේක්ෂාවෙන් යුක්තව මේ පිළිකුල් නොපිළිකුල් දෙකම අතහැරලා මං ඉන්න ඕනේ කියලා කල්පනා කළොත් හිතෙනවා නම් අන්න යාට එතකොට පුළුවන් පිළිකුල් නොපිළිකුල් ඒ දෙකම අතහැරලා ඒ අදහස් දෙකම අතහැරලා සිහියෙන් නුවණින් ඊටාම පිරිසිදු සිහියෙන් යුක්තව උපේක්ෂාව උපදවගෙන ඉන්න පුළුවන්. අන්න ඒක 이르දියක්. ඒ 이르දිය ආශ්‍රව රහිතයි, උපාදාන රහිතයි, ආර්ය වූ දෙයක්. ආර්ය වූ 이르දියක්. ඒතර සාරිපුත්‍ර රහතන් වහන්සේ කියා දෙනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මෙන්න මේ වගේ ස්වාමීනි භාගතුන් වහන්සේගේ 이르දි විද ඥානීය පිළිබඳ දහම් දෙසීම මේ වගේ ශ්‍රේෂ්ඨ දෙයක්. 이르දි පිළිබඳ දෙආකාරයක දහම් දෙසුමක් තිබෙනවා. එයින් එක 이르දියක් ආර්ය නොවන ආශ්‍රව සහිත උපාදාන සහිත 이르දීන් පිළිබඳ අපට කියා දෙනවා. ඊළඟට ආශ්‍රව රහිත උපාදාන රහිත ආර්ය වූ 이르දීන් ගැන අපට කියා දෙනවා. මෙන්න මේ විදිහට භාගතුන් වහන්සේගේ 이르දිමය ඥානීය පිළිබඳ දහම් දෙසීම උසස් ශ්‍රේෂ්ඨයි අනුත්තරයි. ඒ දහම් දැනුමට ඒ 이르දිමය ඥානීය සමකරන්නට කාටවත් බෑ. කාටවත් සම වෙන්නේ නැහැ කියලා සාරිපුත්‍ර රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා. දැන් බලන්න භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වන අලුත මාර දූවරුන් තණ්හා රති රාගා කියන මාර දෝර්තිකා ඒ මාර දූවරු
තුන්දෙනා භාගතුන් වහන්සේ සමීපයට පැමිණියා. පැමිණිලා කල්පනා කළා අපි මේ ශ්‍රමණයා අපේ වසඟයට ගන්න ඕනේ. මේක අපට සිම්පල්. මේක අපට සරල දෙයක් කියලා කල්පනා කළා. මෙය ඒ භාගතුන් වහන්සේ ඉදිරියේ හැසිරුණා. භාගතුන් වහන්සේ ගණන් ගත්තේ නැහැ. භාගතුන් වහන්සේ ඒක කිසිසේත් ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ බැලුවා හරි වැඩේනේ. මේගොල්ලෝ භාගතුන් වහන්සේ මේ ශ්‍රමණයන් වහන්සේ අපිව ගණන් ගන්නෑ. ඒගොල්ලෝ ඊට පස්සේ නැටුම් පෙන්නවා. එතන නටලා පෙන්නවා. නොයෙකුත් රංගනයන් පෙන්නවා. ඒත් ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ වේශය වෙනස් කරා. කල්පනා කරා පිරිමි අය මේ වගේ ස්වභාවයේ කාන්තාවන්ට කැමති අපි ඒ විදිහේ කාන්තා ස්වරූප මවාගෙන පෙන්නමු කියලා එහෙම මම පෙන්නුවා. ඒ කිසි දෙයක් භාගතුන් වහන්සේ ගානකට ගත්තේ නැහැ. කොහොමද මේ හිටියේ? අන්න ඊර්දිය නොපිලිකුලෙහි පිලිකුල් සංඥාව පිලිකුලෙහි නොපිලිකුල් සංඥාව මේ දෙකම අතහැරලා පිලිකුලේ නොපිලිකුලේ ඒ දෙකම ඒ සංඥා දෙකම බැහැර කරලා පිරිසිදු සිහියෙන් යුක්තව උපේක්ෂාව පුදුගෙන වාසය කරනවා. ඒක ඊර්දියක්. භාගතුන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ කාන්තයි මාර දූවරුන්ගේ දර්ශනයේ යමෙක් දැක්කනම් ඒ අය පහස්වෙන් වාසය කරයි කියලා හිතන්න බෑ කියලා. ඒ භාගතුන් වහන්සේ හැර වෙනත් කිසි කෙනෙකුට ඒ දර්ශනය දැකලා සී කල්පනාව ආරක්ෂා කරගන්න බෑ. ඒ වගේ අවස්ථාවක්. භාගතුන් වහන්සේ පීඩාවටපත් උනේ නැහැ. ඊටාම සිහි නුවණින් ඒ දර්ශනය උපේක්ෂාවෙන් යුක්තව වින්දි. අන්න ඒක ඊර්දියක්. ඒ ඊර්දිය මොකද්ද? කොයි වගේ ඊර්දියක්ද? ආශ්‍රව රහිතයි. උපාදාන රහිතයි. ආර්ය වූ ඊර්දියක්. බලන්න අර මහා කස්සප මහ රහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට ඊටාම දුප්පත් අර අසනීපෙන් හිටපු කෙනෙක් Taman අනුභව කරමින් හිටපු ආහාරේ කොටසක් පාත්‍රයට පූජා කළා. ඒතර යාගේ තුවාලේ සහිත අතෙන් ඒ කෑල්ලක් ගැලවිලා වැටුණා පාත්‍රයට. ඒතර ඒ කාශ්‍යප මහ රහතන් වහන්සේ කිසිම පිළිකුලක් උපදව ගත්තේ නැහැ. ඒ තුවාලේ ඒ කොටස ඇටිච්ච ඇඟිලි කෑල්ල පාත්‍රයෙන් අරන් පැත්තෙන් තියලා ඒ ආහාර ටික වැළඳුවා. ඒ මොකද්ද? අන්න පිළිකුල සහිත තැනදී පිළිකුල උපදව ගත්තේ නැහැ. එහෙනම් පිළිකුලක් නැතුව නොපිළිකුලක් නැතුව උපේක්ෂාව උපදව ගත්තා. දැන් හිතා ගන්න පුළුවන්ද මේ අර ඉඳුල් ආහාරය ඒ විතරක් නෙමෙයි කුණු වෙච්ච තුවාලයක් සහිත ඇඟිලි කෑල්ලකුත් ඒක දෙන්න වැටුණා. එහෙනම් ඒක කිසිම අපහසුකමක් තමන්ගේම අතින් අයින් කළ පැත්තකින් තියලා ඒ ඊටාම අපිරිසිදු වෙච්ච පිළිකුල් ස්වභාවයෙන් යුක්ත ආහාරය සූපස්වෙන් වැළඳුවා. අන්න ඒක ඊර්දියක්. ඒ ඊර්දිය ආශ්‍රව රහිතයි. උපාදාන රහිතයි. ආර්ය වූ ශ්‍රේෂ්ඨ වූ ඊර්දියක්. ඒතර භාගතුන් වහන්සේ වර්ණනා කළේ අන්න ඒ බඳු ඊර්දීන්. ඒතර අන්න ඒ වගේ ඊර්දී අපි ගොඩාක් ඒ වගේ ඊර්දීන් ගැන අහලා තියෙනවා නේද? අපි අහලා තියෙනවද නැද්ද? දැන් කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ඒ පුවත අපි කීසරයක් අහලා ඇද්ද? කීසරයක් අහලා තියෙනවද? අහලා තියෙනවා. ඒතර භාගතුන් වහන්සේ ඒ මුන්න දුන්න සිද්ධි ගැන අපි අහලා තියෙනවා. දැන් බලන්න අර මාගන්ධියා බැමිණිය ලස්සන ඊටාම ලස්සන සුරූපී තරුණියක්. ඒ දෙමෝපියන් භාගතුන් වහන්සේ ළඟට ගෙනෙල්ලා එක්කන් ඇවිල්ලා ප්‍රකාශ කළා මගේ මේ සුරූපී දියණියට සුදුසු සහකරුවා ඔබට වඩා කෙනෙක් අපිට මුණ ගැහෙලා නැහැ. ඒ නිසා ඔබට මේ දියණිය සරණ පාවා දෙන්නටයි අපි එක්කාවේ බාර ගන්න. භාගතුන් වහන්සේ ප්‍රකාශ කළේ කොහොමද? මේ ශරීරය මම අගය කරන්නේ නැහැ. ශරීරය කියන්නේ අගය කරන එකක් නෙවෙයි මම. අසුචි පිරුණ
කාලයක් වගේ මගේ දෙපයින්වත් ඒබඳු ශරීර මං ස්පර්ශ කරන්නේ නැහැ කිව්වා. දැන් බලන්න මුළු ලෝකෙම වසඟ වෙන ශරීරය. නේද? ලෝකයක් වසඟ වෙන ශරීරයට භාගතුන් වහන්සේ මොන ආකාරයෙන්ද සැලකුවේ? අන්නේක 이르දියක්. ඒ 이르දිය කෙමදුයිද? ආශ්‍රව රහිතයි, උපාදාන රහිතයි, ආර්ය වූ ශ්‍රේෂ්ඨ 이르දියක්. ඒ වගේ භාගතුන් වහන්සේ දවසක් පිණ්ඩපාතේ වඩිද්දී මාර්යා දානේ වැළැක්කුවා. ගයක් පාසා පිණ්ඩපාතේ වඩිද්දී පිණ්ඩපාතේ ලැබුණේ නැහැ. හිස් අතින් ආපහු වැඩියා. මාර්යා මුල ගැහිලා කිව්වා අද දානේ වැරදුනා නේද? දැන් ආපහු වඩින්න දානේ ලැබෙයි කිව්වා. භාගතුන්ස් වැඩියද? නෑ. මට දානේ අවශ්‍ය නෑ. මට ප්‍රීතිය ආහාර කරගෙන වාසය කරන්න පුළුවන් කිව්වා. අන්න ඒක 이르දියක්. ඒ 이르දිය ආශ්‍රව රහිතයි, උපාදාන රහිතයි, ආර්ය වූ 이르දියක්. දවසක් භාගතුන් වහන්සේ සම්බුද්ධත්වයෙන් 8 වෙනි වස්සානය ගත කළේ වේරංජාව කියන ගම්මානේ. භාගතුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා 500 දෙනෙක් ඒ වේරංජාව කියන ගම්මානෙට වැඩම කළා. වැඩම කළා ඉන්නකොට ඒ වේරංජාවේ ප්‍රධාන කෙනා, ඒ ගමේ ප්‍රධානියා වේරංජ බමුණා. එතුමා ඇවිදින් භාගතුන් වහන්සේට ආරාධනා කළා, ස්වාමීනි භාගතුන් වහන්සේ මේ ගමේ මේ ශරේ වස්සානයේට වස්වසන්ට මං උපස්ථාන කරන්නම් කියලා වස් ආරාධනා කළා. ඊට පස්සේ භාගතුන් වහන්සේ පිළිගත්තා. ඒ 500ක් භික්ෂුන් වහන්සේලාත් එක්ක ඒ වේරංජාවේ වස් වැසුවා. දැන් පහවදා ඒ ගම්මානේ නතර වෙලා ස්වාමින් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වැඩියට පිණ්ඩපාතේ ලැබෙන්නේ නැහැ. ඒ කාලේ ඒ ප්‍රදේශයේ ආහාර හිගයි. ආහාර නැහැ. ඉතින් ඒ කාලෙදී ඒ ප්‍රදේශයේ අශ්ව වෙළඳාම ගිය පිරිසක් නතර වෙලා හිටියා. ඉතින් ස්වාමින් වහන්සේලා ඒ අශ්ව වෙළඳාමේ ගිය අයගෙන් ඒ කූඩාරම් ළඟට ගිහිල්ලා පිණ්ඩපාතේ ගන්නවා. ඒතර පිණ්ඩපාතේට ලැබෙන්නේ අශ්වීන්ට දෙන ඇට జాතියක් යවහාල් කිය. ඒ මිටක් දෙනවා එක ස්වාමින් වහන්සේ නමකට. ඒතර උන්වහන්සේලා ඒව ගෙනියලා ඒව තමයි අනුභව කරන්නේ. දානෙට වළඳන්නේ අශ්වයන්ට දෙන ඇට වර්ගය. ඉතින් ඒ වස්සාන කාලයේ දිගටම භාගතුන් වහන්සේ ප්‍රමුඛ ඒ ස්වාමීන් වහන්සේලා 509ම ඒ යවහාල් තමයි වැළඳුවේ. ඉතින් ඒ අතරේ භාගතුන් වහන්සේගෙන් අසා සිටියා මේ මුගලන් මහරහතන් වහන්සේ. ස්වාමීනි භාගතුන් වහන්සේ මේ ස්වාමින් වහන්සේලා දැන් ආහාර මේ පිණ්ඩපාතේ ලැබෙන්නේ මේ ප්‍රදේශයේ ආහාර හිගයි. ස්වාමීනි භාගතුන් වහන්සේ මේ පොළොවේ ඇතුලේ තියෙනවා රසපස. රසපස තියෙනවා පටවිය. ඒක හරියට මේ මීවදයක් වගේ. මීවදයක් වගේ ප්‍රණීතයි ඒ පස. මම මේ මහ පොළොව දෙපළු කරලා ඒ රස පටවිය අරගෙන ස්වාමින් වහන්සේට අනුභව කරන්න වළඳන්න දෙන්නද කියලා ඇහුවා. ඊට පස්සේ භාගතුන් වහන්සේ අසා සිටියා පින්වත් මුගලන් ඔබ කොහොමද එහෙම කරන්නේ? මහ පොළොවේ ASCII තියෙන මේ පටවිය මේ රස පස අරගෙන මේ භික්ෂුන් වහන්සේලාට අනුභව කරන්න කොහොමද දෙන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා ස්වාමීනි භාගතුන් වහන්සේ මම මේ මහ පොළොව වගේ තව අතක් මවනවා කිව්වා. මහ පොළොව වගේ අතක් මම මවනවා. මවලා මේ මහ පොළොවේ ඉන්න සත්තු ටික ඒ අතෙන් තියෙනවා. ඊට පස්සේ මම මේ මහ පොළොව දෙකට පලනවා. පලලා ඒ රස පස මම ගන්නවා. අරගෙන මේ ස්වාමීන් වහන්සේට මම වළඳන්න දෙන්නම්. කියලා අවසර ඉල්ලුවා. කිව්වා මුගලන් එහෙම කරන්න ගියොත් මේ සත්වයින්ගේ සිත වික්ෂිප්ත වෙයි. ඒක කරන්න එපා. ඒක කරන්න එපා කිව්වා. ඊට පස්සේ අසා සිටියා එහෙනම් ස්වාමීනි භාගතුන් වහන්සේ අපි උතුරු කුරු දිවයිනට පිණ්ඩපාතේ වඩින්නද? 이르දියෙන් ගිහිල්ලා එහෙම පිණ්ඩපාතේ අරගෙන වළඳන්න පුළුවන්. එහෙම කරන්නද කියලා. කිව්වා එහෙම කරන්න එපා. එහෙම කරන්න එපා. දැන් බලන්න මේ අර ඒ 이르දි උපයෝගී කරගෙන උතුරු කුරු දිවයිනට ගිහිල්ලා පිණ්ඩපාතේ කරගන්නත් තිබුණා. නැත්තම් මහ පොළොව පළල අර රසපස අරගෙන අනුභව කරන්නත් තිබුණා. නමුත් ඒ 이르දි මගින් ඒ ප්‍රතිලාභ අත් කරගත්තද? නැහැ. එහෙම හැකියාවක් තිබෙද්දී
ඒ ප්‍රතිලාභ අත් කරගත්තේ නැහැ. අර අස්වැයන්ට දෙන ධාන්‍ය වර්ගය මිනිස්සුන්ට සුදුසු නැති දෙයක් අස්වැයන්ට දෙන ධාන්‍ය. අන්නේ ධාන්‍ය තමයි මාස 3ක්ම අනුභව කරේ භාගතුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා 500 නමක්ම. ඉතින් ඒ ධාන්‍ය වලින් අග්ගලා හදලා ආනන්ද සාමින් වහන්සේ පූජා කරනවා භාගතුන් වහන්සේට. ඉතින් භාගතුන් වහන්සේ ප්‍රකාශ කළා පින්වත් ආනන්ද සත්පුරුෂ ඔබ කුසගින්න මේ තණ්හාව දිනුවා ජයග්‍රහණය කළා. අනාගත ජනතාව ඇල්හාලේ බතටයි මස් වෑංජනයටයි ඔච්චම් කරයි. ඔබ මේ ක්‍රියාවත් එක්ක ඔබ සත්පුරුෂයි කියලා. ආන් ඒ තමයි 이르දි. ඒ 이르දි මොනවද? ආශ්‍රව රහිතයි. උපාදාන රහිතයි. ආර්ය වූ ස්වභාවයෙන් යුක්තයි. බලන්න අර ඊටාම අපහසු තත්වයේ ආහාරය අපහසුයක් නැතුව වැළඳුවා. ඒ වැළඳුවේ උපේක්ෂාවෙන් යුක්තව. ඊටාම උපේක්ෂාවෙන් යුක්තව ඒ අස්වින්ට දෙන ධාන්‍ය වැළඳුවා මාස 3ක්. නමුත් 이르දියෙන් ගිහින් භාගතුන් වහන්සේට පින්නපාත කරන්න බැරිද? උත්තර කෘති වෙන්නේ පුළුවන්. මොගලන් රහතන් වහන්සේ අසා සිටිද්දී පවා ඒකට අවසරයක් දුන්නද? දුන්නේ නැහැ. ඇයි ඒ? ඇයි එහෙම අවසර නොදී අර ඊටාම දුෂ්කර වූ ආහාරය වැළඳුවේ? ඒක අපහසුෙන්ද කළේ? නෑ. ඊටාම උපේක්ෂාවෙන්. එතන පිළිකුල් හැඟීම තිබුණෙත් නෑ. නොපිළිකුල් හැඟීම තිබුණෙත් නෑ. පිළිකුල් නොපිළිකුල් කියන දෙකම සංඥා දෙකම බැහැර කරලා පිරිසිදු උපේක්ෂාවෙන් යුක්තව ඒ කර්කස රළු ආහාරය වළඳන්න පුළුවන් වුණා. අර හීන වූ 이르දිය මගින් ප්‍රණීත ආහාර ලබා ගන්න කල්පනා කළේ නැහැ. බැරි වෙලාවත් එහෙම කළා නම් පශ්චිම ජනතාවට පමණක් නෙවෙයි ඒ යුගී ජනතාවටත් ඒක වැරදි පූර්ව ආදර්ශයක් බවට පත් වෙනවා. ලාමක ආශාවන්ට ඒගොල්ල කොටු වෙනවා. ලාමක කැමැත්තට ඒගොල්ල කොටු වෙනවා. දරා ගන්නට බැරුව යනවා. ධර්මයේ කරා යන්න ඒගොල්ලන්ට බැරුව වෙනවා. ඒ දුකින් නිදහස් වෙන ධර්මයේ පුරුදු කරන්නට ඒගොල්ලන් තුළ වීරිය උපදව ගන්න තියෙන අවස්ථාව ඒගොල්ලන් අහිමි කර ගන්නවා. භාගතුන් වහන්සේ අර ලාමක 이르දීන් වලට අවසර දුන්නා නම්. නමුත් භාගතුන් වහන්සේ ආශ්‍රව සහිත උපාදාන සහිත 이르දිය බැහැර කරලා අර ආශ්‍රව රහිත උපාදාන රහිත ආර්ය වූ 이르දීන් අනුභව කළා. ඒ 이르දීන් තමයි භාගතුන් වහන්සේ ප්‍රකට කළේ. අන්නේ 이르දීන් වලින් යුක්තව වාසය කරමින් භාගතුන් වහන්සේ මේ ලෝකයට අතිශය ශ්‍රේෂ්ඨ ආදර්ශයක් ලබා දුන්නා. ඒ තමයි උන්වහන්සේ තමන් වහන්සේගේ හැකියාව වුණත් ලෝකයට අහිත පිණිස නම් සමාජයට අහිත පිණිස නම් දෙවියන් මිනිසුන්ට අහිත පිණිස නම් අන්නේ හැකියාව අගය කළේ නැහැ. අගේ නොකළ යුතු දේ අගේ නොකළන ආකාරයටයි උන්වහන්සේ කටයුතු කළේ. ඒ තමයි ලෝකෙට හිත පිණිස කටයුතු කරන ශාස්ත්‍රූන් වහන්සේගේ ස්වභාවය. එන බලන්න භාගතුන් වහන්සේගේ මේ 이르දිමය ඥානය පිළිබඳ තිබෙන සුවිශේෂී බව අනුත්තරීතර බව අපි මේ ආකාරයෙන් ඉගෙන ගත යුතුයි. මේ විදිහට 이르දීන් පිළිබඳ මෙබඳු ඥානයක් මෙබඳු වැටහීමක් දෙවියන් මිනිසුන් ආදී කිසිවෙක් තුල නැහැ. ඒ භාගතුන් වහන්සේගේ මේ 이르දි පිළිබඳව මේ ඥානය කිසි කෙනෙකුට සම කරන්න බෑ. කිසි කෙනෙකුට දෙවෙනි වෙන්නේත් නැහැ. ඒ 이르දීන් සම්බන්ධව උන්වහන්සේගේ අවබෝධයත් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන ධර්මයත් සියල්ලටම අග්‍රයි අනුත්තරීතරයි. අන්‍ය ආකාරයෙන් අපි භාගතුන් වහන්සේගේ ඒ උතුම් වූ 이르දිවිද ඥානය පිළිබඳව දැනුම අපි ඇති කරගත යුතුයි. ඒ භාගතුන් වහන්සේගේ උතුම් 이르දිවිද ඥානය පිළිබඳව අපි මේ ආකාරයෙන් තේරුම් ගත්තොත් අපි මේ භාගතුන් වහන්සේ කෙරෙහි පැහැදීම උපදව ගන්නට ඒ වැටහීම අපිට මහත්සේ උපකාර වෙනවා. ඒ නිසා අපි කවුරුත් ඒ භාගතුන් වහන්සේගේ අතිශය සුවිශේෂී වූ අනුත්තරීතර වූ 이르දිමය ඥානය පිළිබඳව පැහැදීම උපදවගෙන ඒ භාගතුන් වහන්සේගේ ශ්‍රාවකත්වය
උපදව ගන්නටත් ඒ උපදව ගන්නා වූ ශ්‍රාවකත්වයේ පරිපූර්ණ කර ගන්නටත් කවුරුත් කැමති වෙමු. ඉතින් මේ සියලු දෙනාටම අපි සෙත් පතන්න කැමතියි. ඊටාම සෙනෙහසින් අපි සෙත් පතන්න කැමතියි, ආශිර්වාද කරන්න කැමතියි. අපගේ භාගතුන් වහන්සේ තුල පිහිටා තිබුණු අතිශයින් විස්මිත වූ අනුත්තරීතර වූ ඒ ඊර්ධිවිද ඥානය පිළිබඳව සිළු දෙනාටම බලවත් වූ පැහැදීම උපදවා ගන්නට දුර්ලභ වූ වාග්ය උදා වේවා. සාදු සාදු සාදු.